ළමයි ඔයගොල්ලෝ හැමෝම ළඟ මේ පේපර් එක තියෙනව නේද? පේපර් එක නැත්තම් ටක් ගාලා මෙසේජ් එකක් දාලා කියන්න. අද කතා කරන්නේ 2017 O level පේපර් එක. හැමෝම ළඟම තියෙනවනේ. ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ සියලු දෙනාම අදත් 2017 පේපර් ඩිස්කෂන් එකට අද අපි කතා කරන්න යන්නේ 2017 O level විභාගයට ආපු ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස විද්‍යාව පළවෙනි කොටස. හරි. හැමෝම දැන් ප්‍රශ්න පත්‍රය අතර ගන්නවද? හරි. හැමෝලම දැන් ප්‍රශ්න පත්‍රය තියෙනවා කියලා මම හිතනවා මම මේ පේපර් එක ගෲප් එකකටත් දැම්මා නැත්නම් ඔයගොල්ලෝ ළඟ තියෙනවා නම් මේ ප්‍රශ්න පත්‍රය හරි දැන් මේ වෙලාවේ අතට ගන්න. හරි. අපි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයෙන් පටන් ගමු. ඒ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ විදිහට තියෙන්නේ පහත දැක්වෙන කුමන ශාකය විවෘත බීජක ශාකයක් වේද කියලා. පහත දැක්වෙන කුමන ශාකය විවෘත බීජක ශාකයක් වේද? පළවෙනි එක තියෙනවා පොල්, දෙක තියෙනවා වී, තුන තියෙනවා තෘණ, හතර තියෙනවා පයිනස්. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙතන පළවෙනි උත්තර තුන. එක තියෙන්නේ පොල්. දෙක තියෙන්නේ වී. තුන තියෙනවා තෘණ. හතර තියෙනවා පයිනස්. හතර තියෙනවා පයිනස්. පොල් වී තෘණ කියන මේ ශාක ඔයගොල්ලෝ දන්නවා ඒ බීජ හටගන්නේ ඇතුලේ. ඒ කියන්නේ පලාවරණයේ ඇතුලේ ඇති වෙන. එතකොට ඒවා ආවෘත බීජක ශාක කියලා හඳුන්වනවා. ආවෘත බීජක ශාක. ආවෘත බීජ. මෙතනින් පයිනස් විතරයි විවෘත බීජක ශාකයක් වෙන්නේ. පයිනස් විතරයි විවෘත බීජක ශාකයක් වෙන්නේ. පයිනස් විතරයි. හරි. එතකොට ප්‍රශ්නේ පහත දැක්වෙන කුමන ශාකය විවෘත බීජක ශාකයක් වේද? එතකොට විවෘත බීජක ශාකය වෙන්නේ පයිනස්. පිළිතුරු අංක 4. අපි යන්නේ මේ ප්‍රශ්නය. බලගූර්ණයේ එකකයේ කුමක්ද? බලගූර්ණය. බලගූර්ණය කිව්වම බලගූර්ණයට අදාළ සමීකරණය. එහෙම නැත්නම් බලගූර්ණයට අදාළ සූත්‍රය මතක් වෙන්න ඕනේ මේ වෙලාවේ. බලගූර්ණය සමාන වෙනවා බලගූර්ණය බලගූර්ණය සමානයි බලය වැඩි කිරීම. බලයේ ක්‍රියාලක්ෂයේ සිට බලයේ ක්‍රියාලක්ෂයට ලම්බ දුර. කවුරු කෙනෙක් මයික් එක ඔන් කරගෙන ඉන්නවා? මයික් එක ඔන් කරගෙන යන්න. හරි. බලගූර්ණය සමානයි බලය වැඩි කිරීම බලයේ ක්‍රියාලක්ෂයට වූ ලම්බ දුර. හරි. එතකොට ඔයගොල්ලෝ දන්නවා බලය මයින් ඒකකය මොකක්ද? බලය මයින්නේ නිව්ටන් වලින්. බලය මයින්නේ නිව්ටන් වලින්. හරි. අපි ආදී කරපුවට නිව්ටන්. බලයේ ක්‍රියාලක්ෂයට වූ ලම්බ දුර. ලම්බ දුර මොනවද මයින්නේ? මීටර වලින්. දුර මයින්නේ මීටර වලින්. එතකොට n ගුණිත මේ දෙකේ ගුණිත විදිහට අපිට nm හම්බ වෙනවා. එතකොට බලගූර්ණයේ ඒකක වෙන්නේ nm තියෙන්නේ පිළිතුරු අංක 3. නිව්ටන් මීටර තමයි පිළිතුරු අංක 3 දෙකට. හරි අපි අන් තුන්වෙනි එකට
තුන්වෙනි එකේ තියෙන්නේ මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවය සඳහා ප්‍රධාන වශයෙන් දායක වන ඉන්ද්‍රිය වන්නේ කුමක්ද කියලා. නයිට්‍රජනීය බහිස්රාවය සඳහා ප්‍රධාන වශයෙන් දායක වන්නේ ඔයගොල්ලෝ දන්නවා මෙතන උත්තර තියෙන්නේ එක තියෙනවා අස්සාම, දෙක තියෙනවා වෘක්කය, නාසය, නාසය, හතර පෙනහැලි. එතකොට ඔයගොල්ලෝ දන්නවා නයිට්‍රජනීය බහිස්රාවය කිව්වම යූරියා, යූරික් අම්ලය, ක්‍රියේටිනයින් වගේ ද්‍රව්‍ය තමයි නයිට්‍රජනීය බහිස්රාවය විදිහට හඳුන්වන්නේ. එතකොට මේවා බහිස්රාවය කරන්නේ වෘක්කය වගේ. එතකොට ප්‍රධාන වශයෙන් දායක වන ඉන්ද්‍රිය වෘක්කය, තුනට පිළිතුරු අංක 2. තුනට පිළිතුරු 2. යූරියා, යූරික් අම්ලය සහ ක්‍රියේටිනයින් වගේ නයිට්‍රජන් අඩංගු සංයෝග ශ්‍රාවය කරන්නේ සංයෝග නිෂ්පාදනය කරන්නේ වෘක්කය තුල සිදුවන පෙරීමේ ක්‍රියාවලිය තුලදී. හරි. එතකොට තුනට පිළිතුරු අංක 2. හරි. අපි හතරවෙනි එකට පහත කුමන ද්‍රව්‍ය ජලය සමග මිශ්‍ර කළ විට විෂම ජාතිය මිශ්‍රණයක් ලැබේද? පහත කුමන සංයෝග ජලය සමග මිශ්‍ර කළ විට විෂම ජාතිය මිශ්‍රණයක් ලැබේද? හරි. ඔක්කොටම ඉස්සලා ඔයාලා දැනගෙන ඉන්න ඕනේ මේ ප්‍රශ්නේ කරන්න කලින් විෂම ජාතිය මිශ්‍රණයක් අර්ථ දක්වන්න. විෂම ජාතිය මිශ්‍රණයක් කියලා අපි හඳුන්වන්නේ මිශ්‍රණය පුරාම සංයුතිය ඒකාකාර නොවන මිශ්‍රණ වලට තමයි විෂම ජාතිය මිශ්‍රණ කියලා අපි හඳුන්වන්නේ. මිශ්‍රණය පුරාම සංයුතිය ඒකාකාර නොවන මිශ්‍රණ තමයි විෂම ජාතිය මිශ්‍රණ කියලා හඳුන්වන්නේ. එතකොට මේ වගේ විෂම ජාතිය මිශ්‍රණයක මිශ්‍රණය පුරාම අංශු වල පැතිරීම. ඒ කියන්නේ ඒ මිශ්‍රණයේ අංශු වල පැතිරීම වෙනස් වෙනවා. තැනින් තැනට වෙනස් වෙනවා. එක තැනක තියෙන අංශු ගණන්ත්වය නෙමෙයි තව තැනක තියෙන. ඒ වගේ වෙනස් වෙනවා. මේ වගේ ලක්ෂණ ඒ කියන්නේ විෂම ජාතිය මිශ්‍රණයක ලක්ෂණ ගත්තාම මිශ්‍රණයේ වර්ණය තැනින් තැනට වෙනස්. එතකොට විනිවිද වෙන්න බව තැනින් තැනට වෙනස්. සහ ඝනත්වය තැනින් තැනට වෙනස්. එතකොට මෙතන තියෙන ඒවෙන් අපෙන් අහන්නේ විෂම ජාතිය මිශ්‍රණය කුමක්ද? එතකොට කොපර් සල්ෆේට් වලට ජලය දානවා. කොපර් සල්ෆේට් වලට ජලය දාපුවම තමයි කොපර් සල්ෆේට් සම්පූර්ණයෙන්ම ජලය දිය වෙනවා. එතකොට මිශ්‍රණයේ ඒකාකාරී ඝනත්වය, ඒ කියන්නේ මිශ්‍රණයේ සෑම තැනකම ඒකාකාරී ඝනත්වය විවිධ වෙන්න බව සමානයි. එතකොට මිශ්‍රණයේ වර්ණය එක සමානයි සෑම තැනකම. එතකොට ඒක විෂම ජාතිය මිශ්‍රණයක් නෙමෙයි. ඊට පස්සේ එතිල් මධ්‍යසාරය සමග ජලය මිශ්‍ර කරනවලු. ඒකත් එහෙම වෙනසක් දකින්න බෑ. ඒකත් සමජාතීය මිශ්‍රණයක්. සීනි දිය කරනවලු ජලය. සීනි ජලය දිය කරපුවම කොයි වගේ වේද ළමයි? සීනි සම්පූර්ණයෙන්ම ජලය තුල දිය වෙලා යනවා. එතකොට ඒකත් සමජාතීය මිශ්‍රණයක්. තිරිඟු පිටි ජලය මිශ්‍ර කරනවා. තිරිඟු පිටි ජලය මිශ්‍ර කරපුවම ඔයගොල්ලෝ දන්නවා තැනින් තැනට ඒ කියන්නේ වාජනයේ පතුලේ ඝනත්වය, ද්‍රාවණයේ ඝනත්වය වෙනස් වෙන්න වැඩි වෙන්න පුළුවන්. උඩට වඩා පතුලේ වැඩි වෙන්න පුළුවන්. වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. එතකොට පාරදෘශ්‍ය බව. එහෙම නැත්නම් මිශ්‍රණයේ වර්ණය ආලෝකයේ එහා මෙහා ගමන් කරන බව ගත්තාම උඩ හරිය ආලෝකයේ ගමන් කරන එහා මෙහා ගමන් කිරීමේ හැකියාව වැඩි වගේ පේනවා. යට හරිය එහෙම ආලෝකයේ ගමන් කිරීමේ හැකියාව අඩුයි වගේ පේනවා. පේන්න ගන්නවා පරීක්ෂණය සිද්ධ කරලා. එතකොට විෂම ජාතිය මිශ්‍රණයක් කිව්වහම තිරිඟු පිටි සහ ජලය එකිනෙකට මිශ්‍ර කරපුවාම තමයි ඔය කියන විදිහේ විෂම ජාතිය මිශ්‍රණයක් අපිට හම්බ වෙන්නේ. එතකොට හතරට පිළිතුරු අංක 4. හතරට 4. හතරට පිළිතුරු අංක 4. හරි. අපි යම් පස්වෙනි එකට ශ්වාස ශ්වසනයේදී ශක්තිය නිදහස් කෙරෙන්නේ පහත සඳහන් කුමන ඉන්ද්‍රියකාව මගින්ද? එතකොට ඔයගොල්ලෝ දන්නවා සෛල තුල සිදුවන ශ්වාස ශ්වසනය ගැන මේ කතා කරන්නේ. ශ්වාස ශ්වසනය මගින් තමයි සෛල වලට අවශ්‍ය ශක්තිය උත්පාදනය කරලා දෙන්නේ. එතකොට මේකෙදි ග්ලූකෝස් බිඳ හෙලනවා, ATP, ADP වගේ ශක්තිජනක ද්‍රව්‍ය බවට. එතකොට ATP, ADP වලින් තමයි ශක්තිය නිදහස් වෙන්නේ මෙතන. එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සෛලයක් තුළදී. ඔයගොල්ලෝ දන්නවා පළවෙනි එක දීලා තියෙනවා න්‍යෂ්ටිය. න්‍යෂ්ටියේදී මෙහෙම නිෂ්පාදනය ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අහලා තියෙනවා සෛලයක් තුළ ශක්ති බලාගාරයක් කියලා එකක්. සෛලය තුළ පවත්නා ශක්ති බලාගාරය කියලා අපි හඳුන්වන්නේ මොකේද? මයිටොකොන්ඩ්‍රියම් වලට. මයිටොකොන්ඩ්‍රියම් කියන්නේ ද්විපටල ඉන්ද්‍රියකාවක් ඔයගොල්ලෝ දැකලා තියෙනවා. එතකොට මයිටොකොන්ඩ්‍රියම් තුළ තමයි මේ කියන ස්වායත්තසනයේදී ශක්තිය නිදහස් වෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට පහට පිළිතුරු අංක 2 මයිටොකොන්ඩ්‍රියම්. ඒ වගේ ප්‍රශ්න වලදී ඕගොල්ලෝ හරියටම උත්තරේ දන්නවා නම් අනිත් උත්තර දිහා බලන්න අවශ්‍ය නැහැ. අදාළ උත්තරේ හරියටම දන්නවා නම් ඒක පිළිතුරු විදිහට ලබා දෙන්න පුළුවන්. පහට පිළිතුරු අංක 2. පහට පිළිතුරු අංක 2. හරි. අපි යන 6 වෙනි එකට. 6 වෙනි එකේ දෙන්නේ පහත සඳහන් ඔක්සයිඩ් අතුරින් කුමන ඔක්සයිඩයේ භාෂ්මික වේද? පහත සඳහන් ඔක්සයිඩ් අතරින් කුමන ඔක්සයිඩයේ භාෂ්මික වේද? හරි. අපි බලමු මෙතන එකින් එකට අරගෙන. 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ අපි එකින් එක අරගෙන බලමු. පළවෙනි එක මොකක්ද තියෙන්නේ ළමයි? මැග්නීසියම් ඔක්සයිඩ් MgO. දෙක තියෙනවා Al2O3 ඇලුමිනියම් ඔක්සයිඩ්. තුන්වෙනි එක තියෙනවා SO2 සල්ෆර් ඩයොක්සයිඩ්. හතරවෙනි එක තියෙනවා සිලිකන් ඩයොක්සයිඩ් SiO2. හරි.
මේවා ඔක්කොම ඔක්සයිඩ් හතරක් තමයි දීලා තියෙන්නේ. එතකොට මේක මූලද්‍රව්‍ය. ඒ කියන්නේ ඔක්සයිඩ් සම්බන්ධ වෙලා තියෙන අනිත් මූලද්‍රව්‍ය මෙතන මැග්නීසියම්, මෙතන ඇලුමිනියම්, මෙතන සල්ෆර්, මෙතන සිලිකන්. එතකොට බලමු ඉස්සෙල්ලා මැග්නීසියම්. මැග්නීසියම් කියන්නේ ආවර්තිතාවකේ කොයි කාණ්ඩෙද පිටන්නේ? මැග්නීසියම් පිටන්නේ දෙවෙනි කාණ්ඩය. එතකොට දෙවෙනි කාණ්ඩෙ පිටනවා නම් අනිවාර්යෙන් ඒක ලෝහයක්. එතකොට ලෝහ මගින් සාදන ඔක්සයිඩ් බාෂ්පික වෙන්න ඕන. එතකොට ලෝහ මගින් සාදන ඔක්සයිඩ් එකකින්ද මැග්නීසියම් ඔක්සයිඩ් බාෂ්පිකයි. බාෂ්පිකයි. ඇලුමිනියම් ඔක්සයිඩ්. ඔයගොල්ලෝ දන්නවා බෝරෝන් හරහා අපි අඳින විකර්ණයක් ආවර්තිතාව වගේ. එතකොට මේ බෝරෝන් හරහා අඳින විකර්ණයේ දෙපස පිහිටන මූලද්‍රව්‍ය ගැන අපි කතා කරන් ඉගෙන ගන්නවා. එතකොට ඒ විකර්ණයේ දෙපස පිහිටන මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ් උභය ගුණී ලක්ෂණ පෙන්වනවා කියලා. විකර්ණයේ දෙපස පිහිටන මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ් උභය ගුණී ලක්ෂණ පෙන්වනවා. එතකොට විකර්ණයේ දෙපස පිහිටන මූලද්‍රව්‍ය මොනවා වගේද ළමයි? ලෝහද අලෝහද ලෝහා ලෝහ කියන කාණ්ඩය තමයි අයිති කරන්නේ. කියන්නේ ලෝහත් නෙමෙයි අලෝහත් නෙමෙයි දෙකටම අතරමැද ලක්ෂණ තියෙන ලෝහා ලෝහ තමයි මේ විකර්ණයේ දෙපස පිටන්නේ. එතකොට එතන ප්‍රධාන දරක් ගන්නවා ඇලුමිනියම්. ඇලුමිනියම් කියවම අනිවාර්යයෙන්ම ලෝහා ලෝහය. එතකොට ඇලුමිනියම් වලින් සාදන ඔක්සයිඩ් උභය ගුණීය ඔක්සයිඩ්. උභය ගුණීය ඔක්සයිඩ්. උභය ගුණීය ඔක්සයිඩ්. ඊළඟට තියෙනවා සල්ෆර් මගින් සාදන සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් පිටන්නේ ආවර්තිතාවකේ දකුණු පැත්තේ. දකුණු පැත්තේ පිටනවා නම් අනිවාර්යයෙන් මේක අලෝහයක් වෙන්න ඕන. එතකොට සල්ෆර් මගින් සාදන ඔක්සයිඩ් SO2 ආම්ලික ඔක්සයිඩ්. අලෝහ මගින් සාදන ආම්ලික. හරි. සිලිකන් ඩයොක්සයිඩ් ආම්ලික. දුබල ආම්ලික. ඒකත් අලෝහයක් දුබල ආම්ලික. හරි. එතකොට මෙතනින් අපි අහලා තියෙන්නේ පහත් සඳහන් ඔක්සයිඩ් අතරින් කුමන ඔක්සයිඩය බාෂ්මික වේද? එතකොට බාෂ්මික වේද කියලා අපිට උත්තරේ හම්බෙලා දෙනවා. බාෂ්මික ඔක්සයිඩ් එකයි මෙතන තියෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. එතකොට 6ට පිළිතුරු අංක 1. 6ට අංක 1. හරි. ලියා ගන්න බැරිද? හරියට පිළිතුරු අංක 1. හරි. අපි යන් 7 වෙනි එකට. හත්වෙනි එකේ හරිය පහත දී ඇති සත්ත්ව පටකේ කුමක්ද කියලා. ඕගොල්ලෝ දන්නවා මේක දැක්ක ගමන්ම අපි මේක ඉගෙන ගන්න පිච්චද පටක පාඩමයි. මේකට කියනවා සරල ශල්කමය පිච්චද. මේකේ ළමයි සරල ශල්කමය පිච්චදේ කොටසක් තමයි දීලා තියෙන්නේ. මේ පාදස්ත පටලේ තියෙනවා. මේක ධර්ම පටලේ කියලා අපි හඳුන්වනවා. එතකොට මේ පාදස්ත පටලේ මේ ඉල්ල තියෙන සයිල අපිච්චද සයිල තමයි මේ ඉල්ල තියෙන්නේ. එතකොට මේ රූපේ දී ඇති සත්ත්ව පටකේ කොහොමද කියලා අහන්නේ. එතකොට මේක අනිවාර්යයෙන්ම එක දීලා තියෙන අපේක්ෂ පටකයක්, දෙක ස්නායු පටකයක්, තුන අපිච්චද පටකයක්, හතර සම්බන්ධක පටකයක්. එතකොට පිළිතුර වෙන්නේ අංක 3. 7ට අංක 3 අපිච්චද පටකේ. 7ට 3. හරි. 8 වෙනි එක 8ේදී බයිසිකල් ඩයිනමෝක් තුළ සිදුවන්නේ පහත දැක්වෙන කුමන ශක්ති පරිවර්තනයද කියලා අහනවා. බයිසිකල් ඩයිනමෝක් තුළ සිදුවන්නේ පහත දැක්වෙන කුමන ශක්ති පරිවර්තනයද? හරි. එක දීලා බයිසිකල් ඩයිනමෝකදී මොකද ළමයි වෙන්නේ? බයිසිකල් ඩයිනමෝකදී වෙන්නේ අපි බයිසිකලේ වේගෙන් පාගන්න බල්බ් එකේ එළිය වැඩි වෙනවා. ඒ කියන්නේ චාලක ශක්තිය. එහෙම නැත්නම් චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙන ක්‍රියාවලියක් තියෙනවා. මේකේ අතරමැදි අවස්ථාවක් විදිහට යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට
8ට පිළිතුරාංක 3. යාන්ත්‍රික ශක්තිය තමයි විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ. මොකද බයිසිකලේ කොටස් ඒ කියන්නේ ටයර් එක භ්‍රමණය වෙනවා. ඒතකොට මේ භ්‍රමණය වෙනකොට තමයි විද්‍යුත් ශක්තිය වෙන්නේ. භ්‍රමණය වෙනකොට චාලක ශක්තිය තියෙනවා කියන කතාව ඇත්ත. ඒ වුණාට චාලක ශක්තියට කලින් තියෙන්නේ චාලක ශක්තිය බවට පරිවර්තනය වෙන්න කලින් තියෙන්නේ යාන්ත්‍රික ශක්තිය. ඒතකොට යාන්ත්‍රික ශක්තිය තමයි විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ. ඒතකොට 8ට පිළිතුරාංක 3. 8ට 3. හරි අපි යන 9 වෙනි එකට ජීවීන් තුළ සිදුවන ජෛව රසායන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන ලබන්නේ කුමකින්ද කියලා. මේක ඉගෙන ගන්නේ 10 වසරේ පළවෙනි පාඩමේදී. එතකොට ජීවීන් තුළ සිදුවන ජෛව රසායන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන්නේ ඔයගොල්ලෝ දන්නා මොනවයිද? එන්සයිම වගේ. එතකොට 9ට පිළිතුරාංක 2. 9ට පිළිතුරාංක 2. මේවා ළමයි වැඩිපුර විවරණය කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේවා පාඩම් කරලා තියෙනවා නම් ටක් ගාලා උත්තරය අරගෙන යන්න පුළුවන්. මම නැතෝ එතන මේ උත්තර 4ක් තියෙනවා. මේ උත්තර 4 වල 4ම අරගෙන ඉන්නලා ඒක වෙන වෙනම කෘත්‍යයක් කතා කරනකොට සෑහෙන වෙලාවක් යනවා. තව මේ පේපර් එකේ ගණන් කියන්නේ රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාවේ කොටස් තියෙනවා සෑහෙන ප්‍රමාණයක් අපිට ගණන් වලින් හදන්න. එතකොට ඒවට කාලය ඉතුරු කරගන්න පුළුවන්. මේ වගේ පාඩම් කරන ප්‍රශ්න මේ විදිහට උත්තර විතරක් කිව්වම මොකද නැත්තම් මේවා විස්තර ගන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා. එතකොට 9ට පිළිතුරාංක 2. 9ට 2. 10. බල යුග්මයක් ක්‍රියා කරන්නේ පහත සඳහන් කුමන අවස්ථාවේද? බලමු. 10 වෙනි එකේ පළවෙනි උත්තරේ තියෙනවා තල්ලු කිරීමෙන් දොරක් ගැරීමෙන්. තල්ලු කරලා දොරක් අරිනකොට බල යුග්මයක්ද ක්‍රියාත්මක වෙන්නේ. තල්ලු කරලා දොරක් අරිනකොට නැහැ. එක බලයයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එතන බල යුග්මයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දෙවෙනි එක තියෙනවා ස්ක්‍රුප්පුණියනක් මගින් ඇණයක් ගැලවෙන්නේ. ස්ක්‍රුප්පුණියනකින් ඇණයක් ගලවනකොට කොහොමද? බල යුග්මයක් ක්‍රියාත්මක වෙනවා. ස්ක්‍රුප්පුණියන මගින් ඇණයක් ගලවනවා. 3 තියෙනවා කඹ ඇදීමේදී කඹ ඇදීමේ තරංගයක කණ්ඩායම් දෙකක් විසින් කඹේ ප්‍රතිවිරුද්ධ දිශාවලට ඇදීමේදී කඹේ ප්‍රතිවිරුද්ධ දිශාවලට කියන්නේ දෙපැත්තට අදිනවා කියන්නේ. ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට ඇදීමේදී ළමයි සිද්ධ වෙන්නේ බල යුග්මයක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ බල දෙක දෙපැත්තට ප්‍රතිවිරුද්ධව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට 4 පුද්ගලයන් දෙදෙනෙකු විසින් බිම තබා ඇති පෙට්ටියක් එකම දිශාවට තල්ලු කිරීම. එකම දිශාවට තල්ලු කරනකොට බල යුග්මයක් ක්‍රියාත්මක වෙනවද? නැහැ. බල යුග්මයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එකම දිශාවකටයි තල්ලු වෙන්නේ. එතකොට බල එකයි ක්‍රියාත්මක වෙන්නේ. දෙන්නෙක් තල්ලු කරාට දෙන්නගේ සම්ප්‍රයුක්තය ගත්තාම තනි බලයක තමයි සමානයි. එතකොට ස්ක්‍රූප් නියනක් මගින් ඇණයක් ගැලවීමේදී කියන එක තමයි උත්තරේ. පිළිතුර 10ට අංක 2. 10ට 2. 10ට පිළිතුර අංක 2. හරි. අපි යන්නේ 11ට. 11 දිනවා Al3+ අයනයේ ඇති ඉලෙක්ට්‍රෝන ගන්න හා ප්‍රෝටෝන ගන්න පිළිවෙලින් කොහොමද? හරි. ඒක අනික හදන්න ඕන ගන්න. හරි. Al3+ අයනය. කොහොමද මේක? Al3+ අයනය කියලා. ඉලෙක්ට්‍රෝන ගන්න හා ප්‍රෝටෝන ගන්න පිළිවෙලින් කොහොමද කියලා. Al වල පරමාණු ක්‍රමාංකය දීලා තියෙනවා. පරමාණුක ක්‍රමාංකය දීලා තියෙනවා කියයි කියලා 13යි. Al පරමාණු ක්‍රමාංකය දීලා තියෙනවා 13යි කියලා. දැන් අපි අහන්නේ Al3+ කියන කැටයනේ. එහෙම නැත්නම් Al3+ කියන ධන අයනයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න සහ ප්‍රෝටෝන ගන්න තමයි පිළිවෙලින් අහන්නේ. හරි. ඕගොල්ලෝ ඔක්කොම කලින් දන්නවා මේ Al පරමාණු මත. මෙතන ධන තුන කාර්යයක් දීලා තියෙන්නේ. හරි. එතකොට මෙතන එකක් සඳහන් වෙනවා මෙතන එකක් සඳහන් වෙනවා අවස්ථාවක දක්වන්න. එතකොට මෙතන යටින් සඳහන් වෙන්නේ මොකක්ද? පරමාණුක ක්‍රමාංකය. යටින් තියෙනවා පරමාණුක ක්‍රමාංකය. උඩින් තියෙනවා ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය. හරි. දැන් තුන කාර්යකණික පරමාණු මත තියෙනවා. හරි. එතකොට පරමාණුක ක්‍රමාංකය ළමයි සමාන වෙනවා මොනවද? ඉලෙක්ට්‍රෝන ගන්න. සහ තව ඉලෙක්ට්‍රෝන ගන්න සමාන වෙනවා ප්‍රෝටෝන ගන්න. එතකොට ස්කන්ධ ක්‍රමාංකය සමාන වෙන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතු. ප්‍රෝටෝන ගන්න සහ නියුට්‍රෝන ගන්න එකතුවට තමයි සමාන වෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය. හරි. එතකොට පරමාණු ක්‍රමාංකය ළමයි කියනවා ඉලෙක්ට්‍රෝන ගන්න. ඉලෙක්ට්‍රෝන ගන්න කියනවා පරමාණු ක්‍රමාංකය. දැන් අපි බලමු මේකේ ඉලෙක්ට්‍රෝන කොච්චරක් තියෙනවද? පරමාණු ක්‍රමාංකය 13යි. එතකොට ඉලෙක්ට්‍රෝන කොච්චරක් තියෙනවද? 13ක් තියෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ Al පරමාණු මත ධන 3ක ආරෝපණයක් තියෙනවා. ධන 3ක ආරෝපණයක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන ගන්න 13යි කියන්නේ පරමාණු ක්‍රමාංකය 13යි නම් ඉලෙක්ට්‍රෝන ගන්න 13යි. නමුත්
ධන 3ක ආරෝපණයක් තියෙන හින්දා මේ ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපිත අයන එතන තියෙන්නේ ධන ආරෝපණ 3ක්. එතකොට මේ කියන ඍණ ආරෝපිත අයන 13 අපි 3ක් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ ඍණ 13ක් තියෙනවා මෙතන ධන 3ක් තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ගන්න 10යි. 3ක් අඩු කරන්න ඕනේ. එතකොට ඉලෙක්ට්‍රෝන 10යි. හරි. හරි. ප්‍රෝටෝන ගන්නවා. එතකොට ඉලෙක්ට්‍රෝන ගන්න 10ක් වුණා කියලා ප්‍රෝටෝන ගන්න 10ක් වෙනවද? නැහැ. ප්‍රෝටෝන කියන්නේ ධන ආරෝපණය. ධන ආරෝපණය කියලා පරමාණු ක්‍රමාංකයෙන් මේ තුන එකතු කරන්නේ ප්‍රෝටෝන ගන්න වෙනකොට. ප්‍රෝටෝන ගන්න වෙන්නේ කෙලින්ම 13යි. මොකද ප්‍රෝටෝන ධන ආරෝපණය. ඒකයි ඒ විදිහට මේ ධන තුන ප්‍රෝටෝන සංඛ්‍යාවට අදාළව ගණනයට ගලපන්නේ නැහැ. හරි. ප්‍රෝටෝන ගන්න 13. එතකොට මේක අහන්නේ Al3+ අයනයේ ඇති ඉලෙක්ට්‍රෝන ගන්න හා ප්‍රෝටෝන ගන්න පිළිවෙලින් කොහොමද කියලා. හරි. එතකොට ඉලෙක්ට්‍රෝන ගන්න ළමයි අපිට 10යි ප්‍රෝටෝන ගන්න 13යි. 10 සහ 13 තියෙන්නේ පිළිතුරාංක 1. 11ට 1. 11ට 1. මෙතන යනවා. එක්කෙනෙක් කියලා දෙනවා ප්‍රෝටෝන ගන්න දන්නේ නැහැ කියලා. ප්‍රෝටෝන ගන්න දන්නේ නැහැ කොහොමද? ඉලෙක්ට්‍රෝන ගන්න පරමාණු ක්‍රමාංකය සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන ගන්න. හරිද? ඉලෙක්ට්‍රෝන ගන්න සමාන වෙනවා පරමාණු ක්‍රමාංකය. එතකොට පරමාණු ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන ගන්න සමාන වෙනකොට ඔයගොල්ලෝ සම්බන්ධතාවයක් අහලා දෙනවා E = P. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන වෙනවා ප්‍රෝටෝන සංඛ්‍යාවට කියලා. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන ප්‍රෝටෝන සංඛ්‍යාව නම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයෙන් තමයි प्रोटॉन संख्यावටත් වෙනවා. E සමානයි P කියන එක මෙතන දානවා. प्रोटॉन ගන්න මේ විදිහට ගත්තා. P සමාන වෙනවා E. එතකොට प्रोटॉन ගන්න සමානයි මේක කියන 13යි. එන්න මේ විදිහට දැන් පැහැදිලිද? පැහැදිලි නැත්නම් ආයි කියන්න කියලා දෙන්නම්. ප්‍රෝටෝන ධනාරෝපණ හින්දා උඩ තියෙන ධන තුනට එකතු වෙන්නේ නැද්ද කියලා අහලා දිනවා. නෑ, එකතු වෙන්නේ නෑ. එකතු වෙන්නේ නැහැ. ඇයි එකතු වෙන්නේ නැත්තේ? මේ ධන තුන කියන්නේ ඇයි ඇලුමිනියම් පරමාණුවේ ශක්ති මට්ටම් වලින් ධන තුනයි බාහිර ශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝන තුනක් පිට වෙලාද? එහෙම නැත්නම් ඇලුමිනියම් පරමාණු ඉලෙක්ට්‍රෝන තුනක් අරගෙනද මේ ධන තුනයි කියන්නේ. අනිවාර්යයෙන්ම ධන තුනයි කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරලා නම් තමයි මේ ධන තුනයි කියලා කියන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝනයි පිට කරන්නේ. ප්‍රෝටෝන නෙමෙයි පිට කරන්නේ. හරිද? එතකොට ඉලෙක්ට්‍රෝන පිට කරන හින්දා ඉලෙක්ට්‍රෝන ගන්න මෙතන ධන තුන තියෙන හින්දා බාහිර ශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝන තුනක් පිට කරලා හින්දා මෙතන ධන තුන ආරෝපණයක් තියෙනවා. හරි. එතකොට බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද? පරමාණු ක්‍රමාංකයට සමානයි. එතකොට 13යි බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන. හරි. ඒකෙන් තුනක් ධන තුනයි කියන්නේ ධන තුනක් එළියට දීලා. ඒ කියන්නේ ධන තුනක් පිට කරනවා. එතකොට 13න් 3ක් අඩු වෙච්චම තමයි ඉලෙක්ට්‍රෝන ගන්න 10ක් ආවේ. නමුත් ප්‍රෝටෝන පිට කරනවද? නැහැ. ප්‍රෝටෝන පිට කරන්නේ නැහැ. එතකොට ප්‍රෝටෝන ගන්න සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන ගන්න. ප්‍රෝටෝන ගන්න එතකොට 13ම තමයි. ප්‍රෝටෝන ගන්න වෙනසක් වෙන්නේ නැහැ. පැහැදිලි නේද? පැහැදිලිද? හරි. අපි යන් 12 වෙනි එකට එනවා. හරි 12 වෙනි එක. දොළොස්වෙනි තියෙන්නේ ට්‍රීටියම් සමස්ථානිකයේ සම්මත අංකණය කුමක්ද? ට්‍රීටියම් සමස්ථානික. ඔයගොල්ලෝ සමස්ථානික ගැන නිර්වචනය කරන්නේ කොහොමද? එහෙම නැත්නම් සමස්ථානික අර්ථ දක්වන්නේ කොහොමද? සමස්ථානිකයක් කියන්නේ මොකක්ද? සමාන එකම යම්කිසි පරමාණුක යම්කිසි මූලද්‍රව්‍යයක සමාන පරමාණුක ක්‍රමාංක ඇති නමුත් වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත මූලද්‍රව්‍ය වල තමයි අපි සමස්ථානික කියලා හඳුන්වන්නේ. හරි. එතකොට
මෙතන දීලා තියෙන හයිඩ්‍රජන් වල සමස්ථානික. හයිඩ්‍රජන් වල සමස්ථානික තුනක් තියෙනවා. එක ප්‍රෝටියම්. එක ප්‍රෝටියම්. ප්‍රෝටියම් කියන්නේ හයිඩ්‍රජන් වල එක පරමාණු ක්‍රමාංකයත් එකයි ස්කන්ධ ක්‍රමාංකයත් එකයි. ප්‍රෝටියම් පළවෙනි එක. දෙවෙනි එක ඩියුටීරියම්. ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙන්නේ මේ තුන ගැන විතරයි. ඩියුටීරියම්. ඩියුටීරියම් වල දෙකක් වෙනවා. හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංකය එකයි ස්කන්ධ ක්‍රමාංකය දෙකයි. තුන ට්‍රිටියම්. තුන ට්‍රිටියම්. එතකොට ස්කන්ධ ක්‍රමාංකය තුනයි පරමාණු ක්‍රමාංකය එකයි. එතකොට දැන් අපි මෙතන අහන්නේ ට්‍රිටියම් සමස්ථානිකේ සම්මත අංකණය කුමක්ද? සම්මත අංකණය කුමක්ද කියවම 1 සහ 3 එන්නවන පරමාණු ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය. එතකොට පිළිතුරංක මෙතන තියෙන්නේ පිළිතුරංක 3 12ට 3. 12ට පිළිතුරංක 3. හරි 13 එකක් බලමු. සුළඟ මගින් ව්‍යාප්ත වීම සඳහා හොර ශාකයේ බීජ පහත සඳහන් කුමන අනුවර්තනය දක්වයිද? සුළඟ මගින් ව්‍යාප්ත වීමට හොර ශාකයේ බීජ දක්වන අනුවර්තනය හයි. එතකොට ළමයි හොර ශාකයේ බීජ දක්වන ඔයගොල්ලෝ හොර කුරුල්ලව දැකලා තියෙනවනේ. හොර කුරුල්ල ගත්තාම මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ තටු දෙකක් තියෙනවා. ඊට පස්සේ හොර බීජේ තියෙනවා මෙන්න. එතකොට දක්වන අනුවර්තනය කොහොමද කියලා අහන්නේ. එක තියෙනවා තටු ඇණි ව්‍යුහ දැරීම. දෙක තියෙනවා රෝම සහිත වීම. තුන තියෙනවා වාතය පිරි බීජ කවච දැරීම. හතර තියෙනවා විවිධ රටාවලින් යුක්ත වීම. එතකොට 13ට තටු ඇණි ව්‍යුහ දැරීම තමයි පිළිතුර වෙන්නේ. පොර කුරුල්ලගේ තටු වගේ ව්‍යුහ තියෙනවා. මේ වගේ තමයි ඒක සුළඟ මගින් ව්‍යාප්ත වෙන්න හැඩ ගැහිලා තියෙන්නේ. එතකොට පිළිතුර අංක 1 13ට 1 13ට 1 හරි අපි යන 14 වෙනිද 14 යන්නේ එක්තරා සහසංයෝජ සංයෝගයක් ජලය තුලදී පූර්ණ ලෙස අයනීකරණයට ලක් වේ. ජලය තුලදී පූර්ණ වශයෙන්ම අයනීකරණයට ලක් වෙනවා. භාගිකව නෙමෙයි පූර්ණ වශයෙන්ම අයනීකරණයට ලක් වෙනවා. මෙම සංයෝගයේ පහත සඳහන් කුමක් විය යුතුද? හරි. මේ ප්‍රශ්නේදී ඔයගොල්ලන්ට ඔළුවට ගන්න කාරණා දෙකක් තියෙනවා. එක තමයි සහසංයෝජ සංයෝගය. සහසංයෝජ සංයෝගයක් කියන්නේ මොකක්ද ළමයි? ඉලෙක්ට්‍රෝන යුගල් හවුලේ තබාගෙන නිර්මාණය වෙච්ච සංයෝගයක් වෙනවා. ඒ කියන්නේ බාහිර ශක්ති පරමාණු දෙකේ බාහිර ශක්ති මට්ටම් වල පවත්නා ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන නිර්මාණය වෙච්ච සංයෝගයක් වෙනවා. එතකොට මෙතන තියෙන ඒවායි තව මෙතනදි ගන්න ඕන අය පූර්ණ ලෙස අයනීකරණයට ලක් වේ කියන්නේ. පූර්ණ ලෙස අයනීකරණයට ලක් වෙන්නේ මොන වගේ සංයෝග? ජලය තුලදී පූර්ණ වශයෙන් අයනීකරණයට ලක් වෙන්නේ ප්‍රබල ආම්ල. දුබල ආම්ල අයනීකරණයට එහෙම නැත්නම් විඝටනයට ලක් වෙන්නේ ජලය තුලදී භාගික කියන්නේ විඝටනයට ලක් වුණාට පස්සේ ඒ ද්‍රාවණේ අර කියන දුබල ආම්ලයේ සංයෝගයම සම්පූර්ණයෙන් අන්තර්ගත වෙන්න ඕන. මම උදාහරණයක් විදිහට කියන්න HCl කියන ප්‍රබල ආම්ලය තියෙනවා. මේක ජලය තුලදී අයනීකරණයට ලක් වෙනවා එහෙම නැත්නම් විඝටනයට ලක් වෙනවා H+ කියන්නේ කැඩෙනවා. HCl කියන එක H+ අයන සහ Cl ඍණ එක Cl1 - බවට කැඩෙනවා. එතකොට තවදුරටත් අපි ඉස්සරහට ගමු මෙන්න HCl ද්‍රාවණය මේ කියන HCl විතරයි. නමුත් ඊට පස්සේ අපි මේකට එකතු කරනවා HCl සහ ජලය. එතකොට HCl සහ ජලය කියන ද්‍රාවණය තවදුරටත් ප්‍රතික්‍රියාවෙන් පස්සේ විඝටනයට ලක් වුණාට පස්සේ HCl අයන නැහැ. ඒක තියෙන්නේ H+ අයන සහ Cl1 - කියන අයන. HCl කියන අම්ලණු හොයාගන්න හම්බෙන්නේ නැහැ විඝටනයට ලක් වෙච්ච ද්‍රාවණය. ඒ කියන්නේ මෙන්න මේ ද්‍රාවණයේ HCl අම්ලණු නැහැ. ඒක තියෙන්නේ H+ සහ Cl1 - කියන අයන විතරයි. එතකොට පූර්ණ ලෙස අයනීකරණයට ලක් වෙනවා. පූර්ණ ලෙස විඝටනයට ලක් වෙන සංයෝගයක් නම් අනිවාර්යයෙන්ම මේක ප්‍රබල අම්ලයක් වෙන්න ඕන. ප්‍රබල අම්ල එතකොට මේ දීලා තියෙන උත්තර අතරින් ප්‍රබල අම්ලයකට තියෙන්නේ HCl විතරයි. NH4OH කියන්නේ දුබල බෂ්ණයක්. HCl කියන්නේ ප්‍රබල අම්ලයක්. කොපර් සල්ෆේට් තියෙනවා H2CO3 තියෙනවා. එතකොට මේ අතරින් HCl තමයි පිළිතුර. පූර්ණ ලෙස අයනීකරණයට ලක් වෙන්නේ HCl. 14ට පිළිතුර අංක 2.
14ට 2. පූර්ණ අනිවාර්යයෙන්ම ජලීය ද්‍රාවණයකදී පූර්ණ ලෙස අයනීකරණයට ලක් වෙනවා නම් ඒක ප්‍රබල අම්ලයක් හෝ ප්‍රබල භස්මයක් විය යුතුමයි. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භස්මක් මේ ක්‍රියාවලියම සිදු වෙන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට ජලය එකතු කරපුවම Na1+ සහ OH1- කියන අයන බවට විතරයි අන්තිම ද්‍රාවණයේදී පවතින්නේ. OH- සහ Na1+ කියන අයන විතරයි පවතින්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අණු දකින්න හම්බෙන්නේ නැහැ. හරි. අපි යම් 15 වෙනි එකට 15 අහන්නේ මිනිස් සිරුර තුළ ග්ලූකගන් හා කැල්සිටොනින් ස්‍රාවය කරන අන්තරාසර්ග ග්‍රන්ථි පිළිවෙලින්. හරි. ඔයගොල්ලෝ කියන්නේ මේව නම් කටපාඩම් කරලා තියාගන්න ඕනේ මේ වෙනකොට. එතකොට ග්ලූකගන් මිනිස් සිරුර තුළ ග්ලූකගන් ස්‍රාවය වෙන්නේ කොහෙන්ද? ග්ලූකගන් ස්‍රාවය වෙන්නේ අග්න්‍යාශයෙන්. එතකොට ග්ලූකගන් අග්න්‍යාශය. කැල්සිටොනින් තයිරොයිඩ් වගේ ස්‍රාවය වෙන්නේ. එතකොට අග්න්‍යාශය සහ තයිරොයිඩ් තමයි පිළිතුර වෙන්නේ. එතකොට අග්න්‍යාශයයි තයිරොයිඩ්යි කියන පිළිතුර අංක 1. 15ට අංක 1. හරි. අපි යන 16 වෙනි එකට පොටෑසියම්, කැල්සියම් හා ලෙඩ් යන එක් ලෝහය නිස්සාරණය කිරීම සඳහා යොදා ගැනීමට වඩාත්ම සුදුසු ක්‍රමය දක්වන වර්ණය වගුවෙන් තෝරන්න. මොනවද දීලා තියෙන්නේ? පොටෑසියම් දීලා තියෙනවා, කැල්සියම් දීලා තියෙනවා, ලෙඩ් දීලා තියෙනවා. 16 වෙනි ප්‍රශ්නේ 16 පොටෑසියම් දීලා තියෙනවා, කැල්සියම් දීලා තියෙනවා, ලෙඩ් දීලා තියෙනවා. පොටෑසියම්, කැල්සියම් සහ ලෙඩ්. ලෙඩ් යන නිස්සාරණය කිරීම පිළිබඳව යොදාගන්න වඩාත්ම සුදුසු ක්‍රමය. හරි. එතකොට ඕගොල්ලෝ දන්නවා ළමයි පොටෑසියම් කියන්නේ ආවර්තාවකයේ කොයි කාණ්ඩෙද? පළවෙනි කාණ්ඩ. පොටෑසියම් කියන්නේ ආවර්තාවකයේ පළවෙනි කාණ්ඩ. කැල්සියම් කියන්නේ දෙවෙනි කාණ්ඩ. ලෙඩ් කියන්නේ D ගොනුයි. ඒක ඔයගොල්ලන්ට ඉගෙන ගන්න. මේක බැරලෝහයක්. මේක D ගොනුයි කියන මූලද්‍රව්‍ය. එතකොට පොටෑසියම්, කැල්සියම් සහ ලෙඩ්. එතකොට පොටෑසියම් ගත්තම පළවෙනි කාණ්ඩේ නේද? අපි ඉගෙන ගන්නවා පළවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය නිස්සාරණය කරන්නේ කොහොමද? ස්වභාවික පරිසරයේ තියෙන ආකාර වලින් මූලද්‍රව්‍ය නිස්සාරණය කරගන්නේ කොහොමද පළවෙනි කාණ්ඩේදී? ඒ වාගේ විලීන ක්ලෝරයිඩය විද්‍යුත් විච්ඡේදනයට ලක් කිරීමෙන් තමයි නිස්සාරණය කරගන්නේ. පළවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය නම් විලීන ක්ලෝරයිඩය විද්‍යුත් විච්ඡේදනයට ලක් කරනවා. ඒ වගේ තියෙන විලීන ක්ලෝරයිඩය විද්‍යුත් විච්ඡේදනයට ලක් කරනවා. ලක් කරලා තමයි නිස්සාරණය කරගන්නේ. ඒගොල්ලෝ ඒ වගේ තියෙන විලීන ක්ලෝරයිඩය විද්‍යුත් විච්ඡේදනයට ලක් කරනවා. ඊට පස්සේ තියෙනවා කැල්සියම්. කැල්සියම් කොහොමද ලවන්නේ? කැල්සියම් පිටන දෙවෙනි කාණ්ඩේ ඒවා විද්‍යුත් විච්ඡේදනයට ලක් කරනවා නිස්සාරණය කරගන්නේ. ලෙඩ් කොහොමද ළමයි? මේ D ගොනුවේ තියෙන මූලද්‍රව්‍ය. එහෙම නැත්නම් මේ බැරලෝහ මේක බැරලෝහයක්. එතකොට මේ කියන බැරලෝහ නිස්සාරණය කරගන්නේ අපි ඔක්සිහරණ ක්‍රම භාවිතයෙන්. ඔක්සිහරණය කරනවා කියලා කියන්නේ මේවා ස්වභාවික ආකාරවල. එහෙම නැත්නම් ස්වභාවිකවම පෘථිවි මත පවතින්නේ ඔක්සයිඩයේ විදියට. ඒ කියන්නේ මේකේ සංශුද්ධ මූලද්‍රව්‍ය ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ස්වභාවයෙන් පවතින්නේ මේවා ඔක්සයිඩයේ විදියට. එතකොට ඔක්සයිඩයේ විදිහට පවතින මූලද්‍රව්‍ය සංයෝගයක්. එකෙන් මූලද්‍රව්‍ය වෙන් කරගන්න අපි මේකට කරන්න ඕන ඔක්සිජන් ඉවත් කරන්න. එහෙනම් ඔක්සිහරණයට ලක් කරන්න. එතකොට මේවා නිස්සාරණය කරගන්නේ ඔක්සිහරණය. ඔක්සිහරණය. එතකොට මේ කියන පිළිතුරු ටික තියෙන්නේ 16ට පිළිතුර අංක 4. 16ට 4. 16ට 4. මේක තියාගන්න. මේක එක පොටෑසියම් තියෙන පළවෙනි කාණ්ඩේ, කැල්සියම් තියෙන්නේ දෙවෙනි කාණ්ඩේ. 16ට 4. හරි. අපි යන් 17 වෙනි එකට.
තිරස් බිමක් මත A ලක්ෂයට නැගෙන හිටින් B ලක්ෂයට ඉස්සලා දිශා හතර ලකුණු කරගන්න. මේක උතුර, මේක දකුණ, මේක නැගෙනහිර, මේක බටහිර. මෙන්න මේ විදිහට දිශා හතර ලකුණු කරගන්න මේ වගේ ගණක් හදන්න. හරිද? තිරස් බිමක් මත A ලක්ෂයට නැගෙන හිටින් B ලක්ෂයට. තිරස් බිමක් තියෙනවා. මෙන්න A ලක්ෂය තියෙනවා. A ලක්ෂයට නැගෙන හිටින් එහෙනම් මේ පැත්ත. A ලක්ෂයට නැගෙන හිටින් B ලක්ෂයට. A ලක්ෂයට නැගෙන හිටින් B ලක්ෂයට, B ලක්ෂයට උතුරින් C ලක්ෂයට පිටයි. B ලක්ෂයට උතුරින් නම් උඩ පැත්ත. උතුරින් C ලක්ෂයට පිටයි. කුඹිය AB හා BC සරල රේඛීය මාර්ග ඔස්සේ AB සහ BC කියන සරල රේඛීය මාර්ගය ඔස්සේ A සිට C ට ගමන් කරලා A ඉඳලා C ට ගමන් කරලා A ඉඳලා C ට AB ට ගිහිල්ලා මෙතනින් BC ට තමයි ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙමයි ගිහිල්ලා. හරිද? එතකොට A සිට C ට ගමන් කළේ AB සමාන මීටර් 3යි. AB දුර දීලා තියෙනවා අපිට මීටර් 3යි. එතකොට BC දුර දීලා තියෙනවා මීටර් 4යි. මීටර 4යි කියලා. එතකොට දැන් අහන්නේ මෙම ගමනේදී කූඹියාගේ සිදු විස්ථාපනය කොපමණද? විස්ථාපනය කොච්චරද කියලා තමයි අහන්නේ. හරි. ඕගොල්ලෝ විස්ථාපනය අර්ථකථනය කරනවා. එහෙම නැත්නම් විස්ථාපනය අර්ථ දක්වද්දී ඉගෙන ගන්නවා යම් කිසි ලක්ෂ දෙකක් අතර පවත්නා සරල රේඛීය කෙටිම දුර. තමයි විස්ථාපනය කියලා හඳුන්වන්නේ. සරල රේඛීය වෙන්න ඕන කෙටිම දුර වෙන්නත් ඕන. එතකොට මෙතන ඉඳලා මෙතෙන් A ඉඳලා C ට යන්න කෙටි සරල රේඛීය දුර කිව්වහම මෙතන ඉඳලා මෙතෙන් යන්න බැරි යන්න පුළුවන්. සරල රේඛීය දුර කිව්වහම මෙහෙම යන්න පුළුවන්. එතකොට මේ ගිහිල්ලා තියෙන්නේ A ඉඳලා B ට ගිහිල්ලා B ඉඳලා C ට ගිහිල්ලා. එතකොට විස්ථාපනය අපි අර කරන්නේ සරල රේඛීය කෙටිම දුර. එතකොට මේක අහන්නේ විස්ථාපනය ගන්න එක. විස්ථාපනය කිව්වම අනිවාර්යයෙන්ම සරල රේඛීය කෙටිම දුරෙන් තමයි අපි පිළිතුර සපයන්න ඕන. එතකොට මෙතන ඉඳලා මෙතන තියෙන දුර අපි දැන් මෙතන හොයා ගන්නවා. ඒ කියන්නේ දැන් මේ කුඹියක් තියෙන මේ පාරේ මෙතන ඉඳලා මෙතනට මෙහෙම ගිහිල්ලා තමයි C වලට ගිහිල්ලා. එහෙම නැත්නම් තව කුඹියට යන්න තිබ්බා මේ පැත්ත. එතකොට මේක සරල රේඛිය කෙටිම දුර වෙනවද? නැහැ. සරල රේඛිය කෙටිම දුර වෙන්නේ නැහැ. සරල රේඛිය කෙටිම දුර වෙන්න සරල රේඛියක් වෙනවා. ඒ කියන්නේ සරල රේඛාව වගේ තමයි අපි යන්නේ ගමන මාර්ගය. සහ කෙටිම දුර වෙන්න ඕන. කෙටිම දුර වෙන්න ඕන. එතකොට කෙටිම දුර තමයි මෙතන වෙන්නේ A සහ C කියන පාර. එතකොට AC දුර හොයාගන්න නම් අපි මොකක්ද කරන්න ඕන? ගණන් වලදී ඉගෙන ගත්ත පයිතගොරස් ප්‍රමේය දාන්න ඕන. පයිතගොරස් ප්‍රමේය දාපුවාම අපි AC දුර ගමු x කියලා. එතකොට කාරණේ වර්ගය සමානයි ත්‍රිපාදනීය වර්ගවල එකතුවට. එතකොට කාරණේ වර්ගය x වර්ගය සමාන වෙනවා 3 වර්ගය ධන 4 වර්ගය. x වර්ගය සමානයි 9 ධන 16. x සමාන වෙනවා 9 16 එකතු වෙච්චාම 25 වර්ගමූලය. x සමානයි එතකොට මීටර් 5යි. එතකොට මේක දුර මීටර් 5යි. හරිද? එතකොට අහන්නේ මෙම ගමනේදී කුඹියාගේ සිදු විස්ථාපනය කොහොමද? විස්ථාපනය මීටර් 5යි. 14 පිළිතුරක 2. ගාන සුළු කරන කීයක් බලන්න හදාගන්න. හරි 18 වෙනි එකට හරි 18 x නම් උපාංගයක් භාවිතයෙන් මල් පෝච්චයක ප්‍රතිබිම්බයක් සුදු පැහැදිලි සිරස් තලයක් මතට ලබාගත් අවස්ථාවක් රූපය දැක්වේ. x විය හැක්කේ කවරක්ද කියලා අහන්නේ. හරි. සුදු තිරයක් මතටනේ අරගෙන තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට පේනවා වස්තුව තියලා තියෙනවා x කියන උපකරණය තියලා තියෙනවා තිරස් තලයක් මත ප්‍රතිබිම්බය තියෙනවා. එතකොට ප්‍රතිබිම්බයේ ලක්ෂණ බලන්න ලක්ෂණ බලපුවාම ප්‍රතිබිම්බය අරකට වඩා මොකද වෙලා තියෙන්නේ? පොඩ්ඩක් කුඩාවට සහ යටි කුරුව තමයි පිහිටන්නේ. කුඩාවටයි යටි කුරුවට. ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා කාච පාඩමේදී ඉගෙන ගන්නවා යටි කුරු ප්‍රතිබිම්බයක් සහ වස්තුවට වඩා ඌනිත ලක්ෂණයක්. ඒ කියන්නේ වස්තුවට වඩා ඌනිතයි කියලා කියන්නේ. ඒ කියන්නේ වස්තුවට වඩා ප්‍රතිබිම්බය කුඩායි. වස්තුවට වඩා ප්‍රතිබිම්බය කුඩායි නම් ඌනිතයි කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මෙතන තියෙන යටි කුරු ඌනිත ප්‍රතිබිම්බ. යටි කුරු සහ ඌනිත ප්‍රතිබිම්බයක් ලබා දෙන්න පුළුවන් වෙනවද? තල දර්පණයකින්?
බෑ. තල දර්පණයකින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. තල දර්පණයකින් සිද්ධ වෙන්නේ පාර්ශ්වික අපවර්තනයට ලක්වීම විතරයි. ඒ කියන්නේ වම සහ දකුණ. ඒ කියන්නේ වස්තුවේ තියෙන වම සහ දකුණ අර තල දර්පණයෙන් අපිට වෙන්නේ වමයි දකුණයි මාරු වෙනවා. දෙවෙනි එක තියෙනවා උත්තර දර්පණයක්. උත්තර දර්පණයක් වගේ මේක සිද්ධ වෙනවා. උත්තර දර්පණයක්මයි මේක සිද්ධ වෙන්නේ නැහැ. උත්තර දර්පණයක් වගේ මේ විදිහට උඩු යටි කුරු වෙලා පේනවා නම් උත්තර දර්පණ වාහන වල පැති කණ්ණාඩි වලට යොදා ගන්න විදිහක් නැහැ. පැති කණ්ණාඩි වලින් පේන්නේ නැහැ උඩු යටි කුරු වෙලා. එතකොට උත්තර දර්පණයකුත් නෙමෙයි. තුන තියෙනවා අවතල කාච. අවතල කාචයක් වගේ මෙහෙම යටි කුරු ප්‍රතිබිම්බයක් හදන්නේ නැහැ කොයි වෙලාවක. හදනවා. ඔව් යටි කුරු ප්‍රතිබිම්බයක් හදන්නේ නැහැ අවතල කාචයේදී. ඊට පස්සේ හතර තියෙන උත්තල කාචය. උත්තල කාචයක් වගේ මොකද කරන්නේ? උත්තල කාචයක් වගේ මෙහෙම අවස්ථාවක් ඇති වෙනවා. උත්තල කාචයක් වගේ යටි කුරු සහ ඌනිත ප්‍රතිබිම්බයක් ඇති වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට පිළිතුරු අංක 4 18ට අංක 4 18ට පිළිතුරු අංක 4 18ට 4 19 නේද 19 බලමු 19 දී තරංග සම්බන්ධයෙන් පහත දී ඇති කුමන ප්‍රකාශය සත්‍ය වේද? තරංග සම්බන්ධයෙන් පහත දී ඇති කුමන ප්‍රකාශය සත්‍ය වේද? හරි එකයි අහන්නේ. එක කියලා දෙනවා සම්පීඩන හා විරලන සහිතව තීරයක් තරංග ප්‍රචාරණය වේ. සම්පීඩන සහ විරලන සහිතව ප්‍රචාරය වෙන්නේ කවුද? සම්පීඩන විරලන ඇතුළු ප්‍රචාරය වෙන්නේ අන්වායාම තරංග. අන්වායාම තමයි සම්පීඩන සහ විරලන තියෙන්නේ. විරල සම්පීඩන සහ විරලන සහිතව ප්‍රචාරණය වෙන්නේ අන්වායාම තරංග. දෙක තීරයක් තරංග ශීර්ෂයක් හා නිම්නයක් අතර තුනේ මේ තරංගේ තරංග ආයාමයට සමානයි. අපි ඉස්සෙල්ලා තීරයක් තරංගයක් ඇදගෙන තව සමහර තීරයක් තරංගයෙන් මෙන්න මේ දෙනවා තීරයක් තරංගයක් තියෙනවා. එතකොට අපි මෙන්න මේක එතන කියනවා නිම්නයක් කියලා. මෙතන අපි කියනවා ශීර්ෂය. මෙතන ශීර්ෂය මෙතන නිම්නය. මෙතන නිම්නය මෙතන ශීර්ෂය. එතකොට මේ තරංගේ මෙන්න මේ උසට තරංගේ මධ්‍යයේ ඉඳලා අනුයාත මධ්‍යයේ සිට ශීර්ෂයට. එහෙම නැත්නම් නිම්නයකට දුරට අපි කියනවා තරංග විස්තාරය. විස්තාරය කියලා අපි හඳුන්වනවා. මෙන්න මේ උස. හරි. තරංග ආයාමය කියලා හඳුන්වන්නේ මොකද? එහෙම නැත්නම් ලැම්ඩා. ලැම්ඩා කියලා හඳුන්වන්නේ අනුයාත නිම්න දෙකක් හෝ ශීර්ෂ අනුයාත ශීර්ෂ දෙකක් අතර දුරට. අනුයාතයි කියන්නේ එක අරක පිටනවා. එතකොට මෙතන එකක් ඉන්නේ අනුයාත නිම්න දෙක. එක අරක නිම්න දෙකක් මෙන්න. මේ දුරට අපි කියනවා මොකද්ද? ලැම්ඩා. එහෙම නැත්නම් තරංග ආයාමය මේකත් ලැම්ඩා. එතකොට මෙන්න මේ විදිහට තමයි තරංගය නම් කරන්න වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා යාන්ත්‍රික තරංග ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් තිබීම අවශ්‍ය නොවේ. යාන්ත්‍රික තරංග ප්‍රචාරණය වීම සඳහා මාධ්‍යයක් තිබීම අවශ්‍ය නොවේ කියලා කියන්නේ. එතකොට යාන්ත්‍රික තරංග වලට ප්‍රචාරණය වෙන්න මාධ්‍යයක් අවශ්‍යද? අවශ්‍ය වෙන්නේ නැහැ. හතරවෙනි එක පදාර්ථ සම්ප්‍රේෂණයකින් තොරව යාන්ත්‍රික තරංග මගින් ශක්තිය සම්ප්‍රේෂණය කෙරේ. පදාර්ථ සම්ප්‍රේෂණයකින් තොරව පදාර්ථය කියලා හඳුන්වන ළමයි ඝන ද්‍රව වායු කියන පදාර්ථ තුන. එතකොට ඝන ද්‍රව වායු කියන ඒවා සම්ප්‍රේෂණයකින් තොරව ගමන් කිරීමකින් තොරව යාන්ත්‍රික ශක්තිය මගින් ශක්තිය සම්ප්‍රේෂණය කෙරේ කියන එක සත්‍යද අසත්‍යද? ශක්තිය සම්ප්‍රේෂණය කෙරෙනවා. ඝන ද්‍රව මාධ්‍ය කියන පදාර්ථ තුන සම්ප්‍රේෂණයකින් තොරව යාන්ත්‍රික ශක්තිය මගින් තරංග ශක්තිය සම්ප්‍රේෂණය කරනවා. ඒ කියන්නේ රික්තකයක් තුලින් උන යාන්ත්‍රික තරංග ගමන් කරනවා. රික්තකයක් තුලින් උන යාන්ත්‍රික තරංග ගමන් කරනවා. රික්තකයක් කියන්නේ ඝන ද්‍රව වායු කියන පදාර්ථ තුනම නැති ස්ථානයක්. රික්තක හරිය බොහොම අල්ප වශයෙන් තියෙන පෘථිවි මත. එතකොට රික්තකයක් තුලින් උන යාන්ත්‍රික තරංගයක් ගමන් කරනවා. එහෙමනම් පිළිතුරු අංක 4 19 වෙනි පිළිතුරු අංක 4
දෙවෙනි එක මම පොඩ්ඩක් ආයෙ විස්තර කරන්නම් දෙවෙනි විවරණය ගැන. දෙවෙනි විවරණයේ තියෙන්නේ තීරයක් තරංගයක ශීර්ෂයක් හා නිම්නයක් අතර දුර. තීරයක් තරංගයක නිම්නයක් සහ ශීර්ෂයක් අතර දුර. තීරයක් තරංගයක ශීර්ෂයක් හා නිම්නයක් අතර දුර මත තරංගයේ තරංග යාමට සමානයි. ශීර්ෂයක් හා නිම්නයක් අතර දුර බලන්න. අනුනාත නිම්න දෙකක් කොස් අනුනාත නිම්න දෙකක් කොස් ශීර්ෂ දෙකක් අතර දුර තමයි තරංග යාම. එහෙම නැත්නම් ලැම්ඩා කියලා හඳුන්වනවා. එතකොට අනුනාත නිම්නයක් හා ශීර්ෂයක් අතර දුර නෙමෙයි ලැම්ඩා කියලා හඳුන්වනවා. එතකොට ඒක වැරදි. හරි. 19 වෙනි පිළිතුරු අංක 4. අපි යමු 20 වෙනි එකට. ඉතින් බලන්න ළමයි මුකුදු ජලයෙන් ලුණු නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියදී පළමු වන හා තුන්වන තටාකවලදී අවක්ෂේප වන ලවණ මුකුදු ජලයෙන් ලුණු නිෂ්පාදනය කිරීමේදී ඔයගොල්ලෝ දන්නා තටාක තුනක් තියෙනවා. පළවෙනි තරංගය මොනවද අවක්ෂේප වෙන්නේ? පළවෙනි එකේදී කැල්සියම් කාබනේට්. දෙවෙනි එකේ මොනවද? කැල්සියම් සල්ෆේට්. තුන්වෙනි එකේ සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට මේ අහන්නේ පළමුවන සහ තුන්වන තටාකවලදී 1 සහ 3 මෙන්න 1 මෙන්න 3 කැල්සියම් කාබනේට් සහ සෝඩියම් ක්ලෝරයිඩ්. පළවන සහ තුන්වන තටාකවලදී අවක්ෂේප වන්නේ කොහොමද? ඒතකොට කැල්සියම් කාබනේට් සහ සෝඩියම් ක්ලෝරයිඩ්. 20 පිළිතුරු අංක 1. 20 පිළිතුරු අංක 1. 21ට යන පහත දී ඇති ආහාර දාම අතරින් වඩාත්ම කාර්යක්ෂම ආහාර දාමය තෝරන්න. හරි. මේකෙදී කාර්යක්ෂමතාව ගැන කතා කරමු. කාර්යක්ෂමතාවය ගැන කතා කරමු. කාර්යක්ෂමතාවය කියුවම ඔයගොල්ලෝ දන්නවා ආහාර පිරමීඩේ ශක්ති පිරමීඩේක පහළම ශක්ති මට්ටම. පහළම ශක්ති මට්ටමේ ශක්තිය කොහොමද? ශක්තිය ගොඩක් වැඩි. අපි ඒකට ගමු 10000 ජූල්. 10000 ජූල්. දෙවෙනි ශක්ති මට්ටමට යනකොට දෙවෙනි ශක්ති මට්ටමට යනකොට මේ 10න් 190ක් හානි වෙනවා 110යි ගමන් කරන්නේ. දෙවෙනි ශක්ති මට්ටමට ගමන් කරන්නේ ශක්තිය 110යි. පළවෙනි ශක්ති මට්ටමේ තිබ්බා වගේ ශක්තිය 110යි ගමන් කරන්නේ 190ක්ම හානි වෙනවා. එතකොට 10න් 110ක් කියන්නේ කොච්චරද? 10න් 110ක් කියන්නේ ශක්තිය ජූල් 1000යි දෙවෙනි ශක්ති මට්ටමට ගමන් කරන්නේ. ජූල් 1000යි ශක්තිය ගමන් කරන්නේ ඉඳලා මෙතෙන්ට. ශක්තිය ජූල් 9000ක්ම අපතේ යනවා. ජූල් 9000ක්ම ශක්තිය අපතේ යනවා. හරි. 190ක ශක්ති හානියක් සිද්ධ වෙනවා. තුන්වෙනි ශක්ති මට්ටමට. තුන්වෙනි ශක්ති මට්ටමේ මේකේ තුන්වෙනි ශක්ති මට්ටමේ මේකේ තවත් 190ක් අපතේ යනවා. එතකොට 1000 තවත් 110ක් විතර ඉතුරු. එතකොට ජූල් 100යි ඉතුරු. ජූල් 900ක්ම අපතේ යනවා. හතරවෙනි ශක්ති මට්ටම. හතරවෙනි ශක්ති මට්ටමේදී මේකමයි සිද්ධ වෙන්නේ. 110යි ඒක ජූල් 10යි ඉතුරු වෙන්නේ ජූල් 90ක්ම අපතේ යනවා. හරි. කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද ළමයි? ශක්ති හානිය අවම වෙන්න ඕන. කාර්යක්ෂමතාවය වැඩි වෙන්න නම් ශක්ති හානිය අවම වෙන්න ඕන. එතකොට මෙතන ශක්ති හානිය අවම වෙන්න නම් අඩුම මට්ටම් ගන්න. අඩුම ශක්ති මට්ටම් ගණනක් පවතින්න ඕන. එතකොට මෙතන තියෙන ආහාර දාම වලින් අඩුම ශක්ති මට්ටම් ගන්නක් තියෙන ආහාර දාමය තමයි කාර්යක්ෂමතාවය වැඩිම ආහාර දාමය. එහෙම නැත්නම් වඩාත්ම කාර්යක්ෂම ආහාර දාමය වෙන්නේ ශක්ති මට්ටම් සංඛ්‍යාව අඩුවෙන්ම තියෙන. එහෙම නැත්නම් ශක්ති මට්ටම් සංඛ්‍යාව අඩුවෙන් එහෙම නැත්නම් ආහාර දාමයේ පුරුක් සංඛ්‍යාව අඩුවෙන්ම තියෙන ආහාර දාමය තමයි කාර්යක්ෂමතාවය වැඩිම ආහාර දාමය විදිහට සලකන්න පුළුවන්. එතකොට තනකොළ මුවා සහ කොටියා කියන ආහාර දාමේ අනිත් සියල්ලගෙම දෙවෙනි එකේ තියෙන ශක්ති පුරුක් 4ක්, තුන්වෙනි එකේ තියෙන පුරුක් 5ක්, හතරවෙනි එකේ තියෙන පුරුක් 4ක්. එතකොට 1 2 3 පළවෙනි එකේදී පුරුක් 3යි තියෙන්නේ. පුරුක් 3යි කියන්නේ ශක්ති මට්ටම් 3යි. එතකොට ඒක තමයි වඩාත් මේ අතරින් වඩාත්ම කාර්යක්ෂම ආහාර දාමය. එතකොට 21 පිළිතුරක් 1යි.
කාර්යක්ෂමයි කියන්නේ පළවෙනි ශක්ති මට්ටමේ තියෙන ශක්තිය උඩට යන්න අවම වශයෙන් ඒ කියන්නේ අඩුවෙන්ම හානි වෙලා තියෙනවා. ශක්ති මට්ටම් 4ක් විතර ගොඩ ගන්නවා 10 පළවෙනි එකේ 10000 තිබ්බොත් හතරවෙනි එකේ ඉතුරු වෙන්නේ ජූල් 10ක වගේ ශක්තිය. එතකොට සාමාන්‍ය පුරුක් තුනක ඇද්දදී ජූල් 100ක් වගේ ඉතුරු වෙනවා. ජූල් 100ක් වගේ ඉතුරු වෙනවා කියන්නේ ඔතන වඩාත්ම කාර්යක්ෂම කෙනෙක් උත්තර අතරින් පළවෙනි පිළිතුර තමයි පිළිතුර විදිහට බාර ගන්න වෙන්නේ. හරි. 22 වෙනි එක නෑ. විසිදෙවෙනි එකේ තියෙන්නේ ග්ලූකෝස් ද්‍රාවණයක සංයුතිය ස්කන්ධය හා පරිමාව ඇසුරෙන් 90යි GDM ඍණ 3 වේ. ස්කන්ධය සහ පරිමාව ඇසුරෙන්. ස්කන්ධය සහ පරිමාව ඇසුරෙන් කිව්වහම ඔයගොල්ලන්ට ඔළුවට එන්නේ මොකක්ද? ස්කන්ධය සහ පරිමාව සම්බන්ධ වෙන්නේ ඝනත්වය. එතකොට ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. හරි. එතකොට මේ දීලා තියෙන්නේ ස්කන්ධය සහ පරිමාව වශයෙන් 90යි GDM ඍණ 3 වේ. එතකොට GDM ඍණ 3 ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් කියලා දීලා තියෙන්නේ. එතකොට ස්කන්ධය සහ පරිමාව ඇසුරෙන් නම් ඝනත්වයට සමාන වෙන්න ඕනේ දීලා තියෙන අගේ 90යි GDM ඍණ 3. 90යි GDM ඍණ 3. එතකොට ඝනත්වය. එතකොට මේක අහන්නේ එම ග්ලූකෝස් ද්‍රාවණයේ සාන්ද්‍රණය කොපමණද? සාන්ද්‍රණය කොපමණද කියලා අහන්නේ. සාන්ද්‍රණය හොයාගන්න ළමයි මොකක්ද ඕන? මවුල ගන්න අනිවාර්යයෙන්ම ඕන. පරිමාවක් ඕන. හරි. දැන් අපි බලමු මෙතනින් පස්සේ මේ ගාන කොහොමද හදන්නේ? ඝනත්වය දීලා තියෙන 90යි GDM ඍණ 3 කියලා. ස්කන්ධයන් දන්නවද? ස්කන්ධය දන්නේ නැහැ. ස්කන්ධය m කියලා අපි දාගන්නවා. ස්කන්ධය m. පරිමාව දන්නවද? සංයුතිය ප්‍රකාශ කරනකොට පරිමාව දෙන්නේ අනිවාර්යයෙන්ම ඝන ඩෙසිමීටර් එකකට සාපේක්ෂව. එතකොට මේ 90යි GDM ඍණ 3 කියන ඝනත්වය සහිත ද්‍රාවණයේ පරිමාව අනිවාර්යයෙන්ම කොච්චරද? ඝන ඩෙසිමීටර් 1යි. ඝන ඩෙසිමීටර් 1යි. එතකොට අපි පරිමාව දන්නවා ඝන ඩෙසිමීටර් 1යි. ඒක පැහැදිලිද ළමයි? ඒක පැහැදිලිද? හරි. එතකොට ස්කන්ධයක් හොයාගන්න පුළුවන් වෙනවා 90යි GDM ඍණ 3 වැඩි වෙන්න ඕන 1යි dm ඍණ 3. 1යි dm ඍණ 3 නෙවෙයි ගන්න. 1යි dm ගණය. එතකොට dm ඍණ 3ට dm ඝන 3ට dm ඍණ 3 කපලා යනවා. එතකොට 90යි ග්‍රෑම් වෙනවා ස්කන්ධ. ස්කන්ධයෙන් හම්බෙනවා 90යි ග්‍රෑම් කියලා. 90යි ග්‍රෑම් කියලා ස්කන්ධය හම්බෙනවා. ඊට පස්සේ ස්කන්ධය දන්නවා. ඒ කියන්නේ මේ ඝන ඩෙසිමීටර් එකක් තුල ග්ලූකෝස් ග්‍රෑම් කොච්චරක් දිය කරලා තියෙනවද? ග්ලූකෝස් ග්‍රෑම් 90ක් දිය කරලා තියෙනවා. ඝන ඩෙසිමීටර් එකක ඝන ඩෙසිමීටර් එක කියන්නේ ලීටර් 1යි. ලීටර් එකක් තුල දිය කරලා තියෙනවා ග්ලූකෝස් ග්‍රෑම් 90ක් කියන එකයි මේකේ අදහස. හරි. ඊට පස්සේ අපි එතනින් පස්සේ මොකද කරන්නේ? ග්ලූකෝස් ද්‍රාවණයේ සාන්ද්‍රණය අපි ඉල්ලන්නේ. සාන්ද්‍රණය ඉල්ලන්නේ කිව්වම අනිවාර්යෙන්ම මවුල ගන්න ඕන. එතකොට මවුල ගන්න හොයාගන්න සූත්‍රයකට ආදේශ කරනවා. මවුල ගන්න හොයාගන්න ඕගොල්ලෝ දන්න සූත්‍රය C සමානයි n බෙදීම v. n බෙදීම v. සාන්ද්‍රණය කරන සූත්‍රය. ඒකට පරිමාව අපි දන්නවා ඝන ඩෙසිමීටර් 1යි. මවුල ගන්න දන්නවද? නැහැ. මවුල ගන්න දන්නේ නැහැ. දැන් අපි හොයාගන්න ඕන මවුල ගන්න. මවුල ගන්න සූත්‍රයක් පාවිච්චි කරමු. n සමානයි මවුල ගන්න සමානයි m. ස්කන්ධය බෙදීම එම ද්‍රව්‍යයේ මෞලික ස්කන්ධය. ස්කන්ධය කියලා තමයි අපි හම්බුනා ග්‍රෑම් 90යි. ග්‍රෑම් 90යි. මෞලික ස්කන්ධය දීලා තියෙනවානේ. ගානේ මෞලික ස්කන්ධය දීලා තියෙනවා. මෞලික ස්කන්ධය දීලා තියෙනවා 180යි කියලා. මෞලික ස්කන්ධය 180යි කියලා දීලා තියෙනවා. හරිද? මවුල ගන්නකොට අපි හම්බෙනවා 90 180 දුන්නාම 0.5යි මවුල. සුළු කරලා බලන්න 0.5යි මවුල එනවා. හරිද? මවුල ගන්නවා 0.5යි මවුල. එක්කෙනෙක් අහලා දෙනවා පරිමාව ගත්ත විදිහ ආයෙ කියලා දෙන්න කියලා. හරිද? පරිමාව ගත්ත මේ මෙතනනේ. පරිමාව කොච්චරද කියලා. හරියට ගාන කියවන්න. ගාන කියනවා ග්ලූකෝස් ද්‍රාවණයක සංයුතිය ස්කන්ධය සහ පරිමාව ඇසුරෙන් කියලා. සංයුතිය ප්‍රකාශ කරනකොට ස්කන්ධය සහ පරිමාව ඇසුරෙන් සංයුතිය ප්‍රකාශ කරනවා නම් අනිවාර්යයෙන්ම එතන ඝන ඩෙසිමීටර් එකකට සාපේක්ෂව තමයි සංයුතිය ප්‍රකාශ කරලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඝන ඩෙසිමීටර් එකක්. එහෙම නැත්නම් ලීටර් එකක තියෙන සංයුතිය තමයි ප්‍රකාශ කරන්නේ. ඒක හින්දායි
අනිවාර්යයෙන්ම මෙතෙන්ට ඝන ඩෙසිමීටර් 1යි කියලා ගත්තේ. ඕගොල්ලෝ ඕන තැනක ගානක දැකලා දීලා තිබ්බොත් මොකක් හරි ද්‍රාවණයක සංයුතිය ස්කන්ධය සහ පරිමාව ඇසුරෙන් මෙන්න මෙච්චරයි කියලා ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් මෙතන තියෙන 90යි කියලා ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් කියන උත්තරෙන් තිබ්බොත් අනිවාර්යයෙන්ම ස්කන්ධය සහ පරිමාව සංයුතිය ඇසුරෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ලීටර් එකකට එහෙම නැත්නම් ඝන ඩෙසිමීටර් එකකට සාපේක්ෂව තමයි එතන හදලා තියෙන්නේ. ඒක දැනගන්න. අනිවාර්යයෙන්ම සංයුතිය ප්‍රකාශ කරනකොට ඝන ඩෙසිමීටර් එකකට සාපේක්ෂවයි ප්‍රකාශ කරන්නේ. එහෙමයි මෙතන ඝන ඩෙසිමීටර් 1යි කියලා අපි හොයාගත්තේ. නැතුව ඒ தත්ත්වය අපිට පරිමාව ඝන ඩෙසිමීටර් 1ක් කියලා කොහොමවත් ගානේ දෙන්නේ නැහැ. හරිද? ඒක ඕගොල්ලෝ දැනගන්න ඕන ග්ලූකෝස් ද්‍රාවණයක මේකේ තියෙන ග්ලූකෝස්නේ ද්‍රාවණයක සංයුතිය ස්කන්ධයේ පරිමාව ඇසුරෙන් දීලා තියෙනකොට පරිමාව අනිවාර්යයෙන්ම ඝන ඩෙසිමීටර් 1යි. එහෙම නැත්නම් මෙතන තියෙන GDM නේද? GL ඍණ එක දීලා තියෙනවා. එතකොට ලීටර් 1යි කියලා දැනගන්න ඕන. හරිද? GCM ඍණ 3යි. සමහර තැන්වල දෙනවා ඝන ඩෙසිමීටරයට ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින්. එතකොට ඝන සෙන්ටිමීටර කීයකට සාපේක්ෂවද හදලා තියෙන්නේ? ඝන සෙන්ටිමීටර එකකට සාපේක්ෂව හදලා. අන්න එහෙමයි හොයාගන්න. ඝන සෙන්ටිමීටර එකකට සාපේක්ෂවයි GCM ඍණ 3 කියලා තිබ්බොත් ඝන සෙන්ටිමීටර එකකට සාපේක්ෂවයි ඉදිරියට තියෙන්නේ. එතකොට මෙතන ඝන ඩෙසිමීටර එකට සාපේක්ෂවනේ. එහෙනම් අනිවාර්යයෙන් මෙතන පරිමාණ දාන්න ඕනේ ඝන ඩෙසිමීටර 1යි කියන. හරි. මෞල ගානට එකක් තේරුණාද හදන්නේ? මෞල ගාන හොයාගන්න විදිහ පැහැදිලිද? මෞල ගාන හොයාගන්න විදිහ පැහැදිලිද? ඉක්මනට කියන්න. මෞල ගාන හොයාගන්න විදිහ පැහැදිලිද? ආයි කියන්න ඕනද? හරි. එවනම් ඉස්සර. හරි මෞල ගාන එනවා 0.5යි කියනවා. හරි. දැන් අපි හොයාගමු සාන්ද්‍රණය කොච්චරද කියලා. සාන්ද්‍රණය කොච්චරද කියලා හොයාගමු. සාන්ද්‍රණය අපි දන්නවද නැහැ. මෞල ගාන කීයද? 0.5යි මෞල. පරිමාණ කීයද? ඝන ඩෙසිමීටර් 1යි. මෙතන ගත්ත පරිමාණ තමයි මෙතෙන්ටත් දාන්නේ. මොකද ද්‍රාවණය වෙනස් වෙන්නේ නැහැ. ඝන ඩෙසිමීටර් 1යි. එතකොට සාන්ද්‍රණය එනවා 0.5යි MOL. මෙතන දාන තුන විදිහ තමයි d ඝන ඩෙසිමීටර් තියෙන්නේ. උඩට යනකොට dm ඝන ඩෙසිමීටර යට වෙනවා. එතකොට ඍණ 3යි. සාන්ද්‍රණය සමානයි 0.5යි MOL dm ඍණ 3 වෙනවා. එතකොට පිළිතුර වෙන්නේ සාන්ද්‍රණය 0.5යි MOL dm ඍණ 3 පිළිතුර අංක 2 තමයි තියෙන්නේ. 22කට පිළිතුර අංක 2යි. 22ට 2. හරි මේක හදාගන්න. හරි අපි යන්නේ ඊළඟට ඊළඟ ගහන්නේ න්‍යෂ්ටික අම්ලවල කාර්යයක් නොවන්නේ පහත කවරක්ද කියලා. න්‍යෂ්ටික අම්ලවල කාර්යයන් අපි කතා කරන්නේ 10 වසරේ පළවෙනි පාඩමෙන්. ඒතකොට 10 වසරේ පළවෙනි පාඩමේ මතකයේ මේ වෙලාවේ තියෙන්න ඕන. ඒකේ තියෙන්නේ උත්තර හතරට දීලා තියෙනවා. එක ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. RNA සහ DNA කියන්නේ න්‍යෂ්ටික අම්ල. ඒතකොට මේ දෙකෙන් ඔය කියන ප්‍රවේණික තොරතුරු ගබඩා කරනවා. දෙක තියෙනවා ප්‍රෝටීන සංශ්ලේෂණය. ඔව් රයිබෝසෝම් වලින් තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්නේ. එතකොට ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය ප්‍රවේණික කේතය සපයන්නේ කවුද? RNA වලින්. එතකොට ඒකටත් න්‍යෂ්ටික අම්ල දායක වෙනවා. ප්‍රෝටීන සංශ්ලේෂණයටත් න්‍යෂ්ටික අම්ල දායක වෙනවා. 3. සෛලයේ සිදුවන ක්‍රියාවලි පාලනය කිරීම. සෛලයේ තුළ සිදුවන ක්‍රියාවලි පාලනය කරනවාද න්‍යෂ්ටියෙන්? න්‍යෂ්ටියෙන් සෛලය තුළ සිදුවන ක්‍රියාවලි පාලනය කරනවා. එතකොට න්‍යෂ්ටිය නිර්මාණය වෙලා තියෙන්නේ මොනවයින්ද? DNA සහ RNA. එහෙම නැත්නම් න්‍යෂ්ටික අම්ල වලින්. එතකොට සෛලයේ සිදුවන ක්‍රියාවලි පාලනය කිරීමට DNA සහ RNA එහෙම නැත්නම් න්‍යෂ්ටික අම්ල සම්බන්ධ වෙනවා. 4. දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම. දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම කියන්නේ සමස්ථිතික කෘත්‍යයක්. සමස්ථිතික කෘත්‍යයන් වලට කොහෙවත් සම්බන්ධ වෙලා තියෙනවද? DNA සහ RNA. එහෙම නැත්නම් න්‍යෂ්ටික අම්ල නැහැ. ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ අක්මාව සම්බන්ධව තමයි දේහයේ තාප හුවමාරුව තාප හුවමාරුව කියන්නේ දේහයේ තාප නිෂ්පාදනය කිරීම වගේ දේවල් සිද්ධ වෙන්නේ අක්මාව සම්බන්ධව තමයි ඔය කියන දේවල් සිද්ධ වෙන්නේ. ඒකෝට දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම න්‍යෂ්ටික අම්ල වල කාර්යයක් නෙමෙයි. 23ට පිළිතුර අංක 4. 23ට 4. හරි එහෙම කරනවා.
23ට 4 හරි. අපි යමු 25 වෙනි එකට. මේ 24 වෙනි එකට. 24 උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 10 හා 1900 පරාසය තුලදී කාබන් මොනොක්සයිඩ් වායුව සමග හිමටයිට් Fe2O3 ප්‍රතික්‍රියා කළ විට ලැබෙන අවසාන ඵල මොනවද කියලා අහන්නේ. 11900 උෂ්ණත්වයේදී ඔක සිද්ධ වෙන්නේ කොහෙද? ධාරා උෂ්ණකයේ තුල තමයි කියන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට කාබන් මොනොක්සයිඩ් එක හිමටයිට් ප්‍රතික්‍රියා කරලා හැදෙන්නේ මොනවද කියන එකයි අහන්නේ. හරි. හිමටයිට් ප්‍රතික්‍රියා කරපුවම මොනවද ළමයි හැදෙන්නේ? කාබන් මොනොක්සයිඩ් එක හිමටයිට් මෙන්න මේවා සිද්ධ වෙනවා. හිමටයිට් Fe2O3 ප්‍රතික්‍රියා කරනවා මොනකට කාබන් මොනොක්සයිඩ් කියන වායුවත් එක්ක. හැදෙනවා Fe සංසුද්ධයකට හැදෙනවා. සහ වෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව පිට CO2 ගෑස් එක පිට මෙන්න මේකයි ප්‍රතික්‍රියාව. එතකොට හැදෙන්නේ මොනවද කියලා අහන්නේ Fe සහ CO2 24 පිළිතුරු අංක 1 24ට 1 හරි 25 වෙනි එකට මිනිසාගේ ශුද්‍රාන්තයේ පිහිටි අංගුලිකාවල ඇති රුධිර කේශනාලිකාවකින් අවශෝෂණය කර නොගන්නේ පහත සඳහන් කුමන ජීර්ණ අන්තඵලයයි. ශුද්‍රාන්තයේ පිහිටන අංගුලිකාවල ඔයගොල්ලෝ අහලා තියෙනවා රුධිර කේශනාලිකා සහ තව පයෝලස නාලිකා කියලා විශේෂයක් තියෙනවා. එතකොට කේශනාලිකා වලින් වෙනම ද්‍රව්‍ය කොටසක් අවශෝෂණය කර ගන්නවා. පයෝලස නාලිකා වලින් තවත් ද්‍රව්‍ය කොටසක් අවශෝෂණය කර ගන්නවා. එතකොට මෙතන අහන්නේ රුධිර කේශනාලිකා මගින් අවශෝෂණය කරනගන්නේ මොනවද කියලා. රුධිර කේශනාලිකා වලින් අවශෝෂණය කරනගන්නේ මොනවද කියලා අහන්නේ. එතකොට එක බලන්න ඇමයිනෝ අම්ල තියෙනවා. ඇමයිනෝ අම්ල අවශෝෂණය කරගන්නේ කවුද? රුධිර කේශනාලිකා මගින්. ග්ලිසරෝල් තියෙනවා. ග්ලිසරෝල් අවශෝෂණය කරගන්නේ මොනවද? ග්ලිසරෝල් පයෝලස නාලිකාවට අවශෝෂණය වෙන්නේ. ග්ලිසරෝල් පයෝලස නාලිකාව. ග්ලිසරෝල් අවශෝෂණය වෙන්නේ පයෝලස නාලිකාවට. අවශෝෂණය කර නොගන්නේ මොනවදනේ? පිළිතුර ග්ලිසරෝල්. 25ට පිළිතුර අංක 2. 25ට 2. 25ට 2. හරි. 26 මිනිස් මොළයේ අනුමස්තිෂ්කයේ කෘත්‍යයක් වන්නේ පහත සඳහන් කවරක්? අනුමස්තිෂ්කයේ කෘත්‍යයක් වන්නේ මොනවද කියලා අහන්නේ. අනුමස්තිෂ්ක බලමු කෘත්‍යයන් ටික. දේහයේ සමතුලිතතාව පවත්වාගෙන. සමතුලිතතාව පවත්වාගන්නේ කවුද? අනුමස්තිෂ්කයේ මගින්. ඒ කියන්නේ අපිව වැටෙන්න නොදී කෙලි සමතුලිතව පවත්වාගන්නේ අනුමස්තිෂ්කයේ මගින්. එතකොට දේහයේ සමතුලිතතාවය පවත්වා ගැනීම තමයි අනුමස්තිෂ්කයේ මගින් සිදු කරන කෘත්‍ය වෙන්නේ. 26ට පිළිතුර අංක 1. අනිත් ඒවා දිහා බලන්න ඕනේ නැහැ. මොකද ඒක කටපාඩමේ තියෙනවා. 26ට 1. හරි. 27 වෙනි එකට ස්කන්ධය කිලෝග්‍රෑම් 1.3යි වන හංසයකු 27 වෙනි එක ස්කන්ධය කිලෝග්‍රෑම් 1.3යි වන හංසයකු. හරිද? ස්කන්ධය කියන්නේ කිලෝග්‍රෑම් 1.3යි කියන්නේ. අපි ඒක දාගෙන කියමුකෝ. අපි මේක හඳුන්වනවා පහළ ක්‍රියාත්මක වන බලය. ලෙස. මෙන්න මේ විදිහට උත්සාහන් දීලා තියෙන්නේ. බලන්න ස්කන්ධය කිලෝග්‍රෑම් 1.3යි වන හංසයකු පොකුණක නිශ්චල ජලය මත සිටින අවස්ථාවක් රූපේ දැකේ. නිශ්චල ජලය තියෙන්නේ. ජලය ගලාගෙන යන්නේ නිශ්චලවයි තියෙන්නේ. එතකොට හංසයා මත ජලය මගින් ඇති කරන ලබන උඩුකුරු තෙරපුම කොපමණද? උඩුකුරු තෙරපුම කොපමණද කියලා අහන්නේ. ජලය මගින් ඇති කරන ලබන උඩුකුරු තෙරපුම කොපමණද? හරි. හංසයාගේ ස්කන්ධය කොච්චරද කියලා දෙන්නේ? 1.3යි කිලෝග්‍රෑම් වලින් තියෙනවා. හරි. උඩුකුරු තෙරපුම කිව්වහම ඔයගොල්ලෝ සම්බන්ධතාවයක් අහලා තියෙනවා. උඩුකුරු තෙරපුම සමානයි mg ට. එහෙම නැත්නම් බරට සමාන වෙනවා උඩුකුරු තෙරපුම. මේක ඉගෙන ගන්න කොහෙද? උඩුකුරු තෙරපුම පිළිබඳ මූලධර්ම ඉගෙන ගන්නේ
ආකිමිඩිස් නියමය. එතකොට ආකිමිඩිස් නියමයේ අපි සූත්‍රය කියනවා U සමානයි mg. U කියලා හඳුන්වන්නේ අපි උඩුකුරු තෙරපුම් බලය. හරි. අපි දැන් බලමු mg කියන්නේ. m කියන්නේ ස්කන්ධය. m කියන්නේ ස්කන්ධය. ස්කන්ධය mg වෙන්න නම් ගුරුත්වජ ත්වරණය වැඩි කරන්න. ස්කන්ධය තමයි m කියලා හඳුන්වන්නේ. mg කියන්නේ ස්කන්ධය. අපි mg ට අකුරක් දෙනවා මොකද්ද? mg සමානයි බාරට. එහෙම නැත්නම් w. mg සමාන වෙනවා w. එතකොට mg සමානයි w, u සමානයි mg. මේ සූත්‍ර දෙක තමයි මේ ගන්නේ පාවිච්චි කරන්නේ. හරි. අපි බලන්න m කීයද? m 1.3යි. m 1.3යි kg. g කීයද? g දීලා තියෙනවා නේද? ගුරුත්වය ත්වරණය 10යි ms වෙන දෙක ලෙස ගන්න කියලා. එතකොට g කියන්නේ 10යි ms වෙන දෙක. එතකොට ඔන් mg ට ආදේශ කරා. එතකොට u සමානයි mg. එතකොට දැන් u ට අදාළ උත්තරේ මෙතන තියෙනවා. කීයද? නිව්ටන් 13යි. kg ms වෙන දෙක කියන්නේ නිව්ටන් වලටමයි. එතකොට නිව්ටන් 13යි කියලා u වෙනවා උත්තරේ. හරි. බලලා අහුල් කරගෙන ඉස්පටක් බලා ගන්න. හාන්සයාගේ ගුරුත්ව කේන්ද්‍රය කියලා පහළ ක්‍රියාත්මක වෙනවා w. එහෙම නැත්නම් mg. එතකොට ඒ හා සමාන වූ ජලයෙන් ඇති වෙනවා u උඩුකුරු තෙරපුම් බලය. මෙන්න මේ විදිහට බල දක්වන වෙන්නේ මේ රූප සටහනේ. එතකොට පිළිතුර මේකට අංක 4. 24ට පිළිතුර අංක 4. 24ට 4. නිව්ටන් 13යි කියන උත්තරය. හරි හදාගන්න. සම්බන්ධන ටික ලියා ගන්න. m සමානයි mg සමානයි w, u සමානයි mg කියන්නේ. නැත්නම් u සමානයි w. හරි අපි යමු 28 වෙනි එකට. බලන්න 28 වෙනි එකේ තියෙන්නේ පහත සඳහන් රසායනික ප්‍රතික්‍රියා සලකන්න. හොඳට බලාගන්න මේක. පහත සඳහන් රසායනික ප්‍රතික්‍රියා සලකන්න. සිංක් සල්ෆේට් එහෙම නැත්නම් ZnSO4 ක්‍රියාත්මක වෙනවා X කියන සංයෝගයක් එක්ක. එහෙම නැත්නම් X කියන මූලද්‍රව්‍යයක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. X කියන මූලද්‍රව්‍යයක ප්‍රතික්‍රියා කරනවාම X සල්ෆේටේ හදලා සිංක් මූලද්‍රව්‍ය ප්‍රතිස්ථාපනය කරනවා. එහෙම නැත්නම් සිංක් වෙන් කරනවා සිංක් සල්ෆේට් කියන සංයෝගය. සිංක් සල්ෆේටේ සිංක් සල්ෆේට් ප්‍රතික්‍රියා කරනවා X කියන මූලද්‍රව්‍යයත් එක්ක. එතකොට හදනවා නම් X වල සල්ෆේට් XSO4 දාන සිංක් ප්‍රතිස්ථාපනය වෙනවා. මේ ප්‍රතික්‍රියාව මොකද ළමයි? ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියාව. ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියාව. හරි. මේක මේ ගාන හදන්න කලින් ඔයගොල්ලෝ දැනගන්න ඕන සක්‍රියතා ශ්‍රේණිය. සක්‍රියතා ශ්‍රේණිය කටපාඩමේ තියෙනවා. හරි. මොනවද කියන බලන්න සක්‍රියතා ශ්‍රේණිය කියන්නේ? පොටෑසියම් මේකට මම ලියනවා. පොටෑසියම්, සෝඩියම්, कैल्शियम, मैग्नीशियम, एल्यूमिनियम, जिंक, आयरन, යකඩ, ටින්, ප්ලේට් ඔය මොනවද සිංක් හම්බුනාද? මොන සිංක් තියෙනවද? හරි සිංක් තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම සිංක් රසායනික ප්‍රතික්‍රියාවකදී සිංක් ලෝහය ප්‍රතිස්ථාපනය වෙන්න නම් ඒ ප්‍රතික්‍රියාවට අපි ලක් කරන්න ඕන සිංක් වලට වඩා සක්‍රියතාවයෙන් වැඩි කෙනෙක්. සිංක් වලට වඩා සක්‍රියතාවයෙන් වැඩි කෙනෙක්. සිංක් වලට වඩා සක්‍රියතාවයෙන් වැඩි කෙනෙක් කියන්නේ සක්‍රියතාවයේ සිංක්ට ඉහළින් තමයි සිංක් වලට වඩා සක්‍රියතාවයේ වැඩි අයව පිළිගන්නේ. එතකොට මෙන්න මේ කියන සෙට් එකෙන් කවුරුත් තමයි ඔබට උත්තරේ වෙන්න ඕන. හරි. බලමු Fe උත්තර හතර දීලා තියෙනවා x මූලද්‍රව්‍යයේ පහසන ආකාරයක්ද Fe යකඩ. යකඩ තියෙන සිංක් වලට පහළින්. එතකොට පළවෙනි උත්තරේ එනවද? නැහැ. පළවෙනි උත්තරේ එන්නේ නැහැ.
තියෙන්නේ නැහැ. ඇලුමිනියම් තියෙනවා. ඇලුමිනියම් හරියයි. ඇලුමිනියම් සමහර විට හරියන්න පුළුවන්. හරි. ඊට පස්සේ මැග්නීසියම් තියෙනවා. මැග්නීසියම් ඉන්නේ සිංක් වලින් උඩින් ඉන්නේ. එතකොට මැග්නීසියම් වේටත් පුළුවන් උත්තරය. සහ කොපර් තියෙනවා. කොපර් තියෙන්නේ මෙයාට පහළ. මේ ලෙඩ් වලට වඩා පහළ. ඒතකොට කොපර් කියන එක එන්නේ නැහැ. කොපර් එන්නේ නැහැ. හරි. උත්තර දෙක වෙන්නේ ඇලුමිනියම් සහ මැග්නීසියම් කියන උත්තර දෙක. දැන් අපි මේකෙන් හොයාගන්න ඕනේ ඇලුමිනියම්ද මේ ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙලා තියෙන්නේ එහෙම නැත්නම් මැග්නීසියම්ද කියලා. හරි. ඉතින් මේක අපිට හැදෙන්නේ සක්‍රියතා ශ්‍රේණියෙන් එක හොයාගත්ත විදිය. සක්‍රියතා ශ්‍රේණියෙන් ඇලුමිනියම් සහ මැග්නීසියම් වෙන්න ඇති කියන එක හොයාගත්ත විදිය පැහැදිලිද? පැහැදිලි නැත්නම් කියන්න. පැහැදිලි නම් ඕක කියලා කියන්න. හරි. එහෙනම් අපි ඇලුමිනියම් සහ මැග්නීසියම්ද කියලා බලන්න. ඇලුමිනියම්ද මැග්නීසියම්ද. හරි. ඕගොල්ලෝ දන්නවා ඇලුමිනියම් පිටන්නේ කීවෙනි කාණ්ඩද ආවර්තව වගේ. සෝඩියම්, මැග්නීසියම් සහ ඇලුමිනියම් තියෙන්නේ තුන්වෙනි කාණ්ඩේ. සෝඩියම් කියන්නේ පළවෙනි කාණ්ඩේ, මැග්නීසියම් කියන්නේ දෙවෙනි කාණ්ඩේ, ඇලුමිනියම් කියන්නේ තුන්වෙනි කාණ්ඩේ. ඒකට ඇලුමිනියම් කියන්නේ තුන්වෙනි කාණ්ඩේ පිටින මූලද්‍රව්‍ය. මැග්නීසියම් දෙවෙනි කාණ්ඩේ. දෙවෙනි කාණ්ඩේ. හරි. එතකොට මට කියන්න තුන්වෙනි කාණ්ඩේ පිටිනවා මෙයා දෙවෙනි කාණ්ඩේ පිටිනවා. එතකොට තුන්වෙනි කාණ්ඩේ පිටින කෙනාගේ කියන්නේ ඇලුමිනියම්ගේ අවසාන ශක්ති මට්ටමේ පිටින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොපමණද? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් පිටිනවද? 3ක් පිටිනවා. මැග්නීසියම් ඉන්නේ දෙවෙනි කාණ්ඩේ නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද? 2යි. ඉලෙක්ට්‍රෝන 2යි. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේවා ලෝහ. මේක නම් ලෝහයක්, මේක ලෝහයක්. එතකොට ලෝහ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. පිට කරලා තමයි ධන අයන සාධාරණ. එතකොට මැග්නීසියම් කියන එක ඉලෙක්ට්‍රෝන පිට කරන ඉන්න මේක ධන දෙක. මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක කාට හරි දීලා තමයි සංයෝගයක් හදාගන්නේ. ඇලුමිනියම් වල මේ ඉලෙක්ට්‍රෝන තුන පිට කරලා තමයි ආ සංයෝගයක් නිර්මාණය කරන්නේ. එතකොට ධන කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් ඒක ධන ආරෝපණයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් ඒක කැටයනයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ධන අයනයක් වෙන්න ඕනේ. මෙයාත් එහෙමයි කැටයන. එතකොට දැන් බලන්න සිංක් සල්ෆේට් එකයි ප්‍රතික්‍රියා කරනවා. මට කියන්නේ සල්ෆේට් කාණ්ඩයේ සංයුක්තාවය. සල්ෆේට් කාණ්ඩයේ ඔක්සිකරණාංකය. කවුද කීයද? සල්ෆේට් වල SO4 අපි මොන ආරෝපණයක් විදිහට දක්වන්නේ? SO4 2-. එහෙම නැත්නම් ඍණ 2 ආරෝපණයක්. SO4 කියන අයනයේ ආරෝපණය කියන ඍණ 2යි. ඒක මතකයි නේද? SO4 වල ආරෝපණය ඍණ 2යි. සල්ෆේටේ ඍණ 2යි. එතකොට ඍණ දෙකක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් තව කවුද ඉන්නේ? ඍණ දෙකක් එක්ක අනිවාර්යෙන් ඍණ දෙක කැපිලා ගිහිල්ලා සංයෝගයක් මෙන්න මේ වගේ සංයෝගයක් හදන්න තව ධන දෙකක්මයි දෙන්න එකතු වෙන්න ඕන. ඍණ දෙකට ධන දෙකක් එකතු වුණාම තමයි මෙන්න මේ වගේ SO4 කියන සංයෝගයක් හදන්න පුළුවන්. හරි. XSO4 කියන සංයෝගයක් හදන්න ඍණ දෙකට ධන දෙකක් එකතු වෙන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම කවුද එකතු වෙන්නේ? මැග්නීසියම් 2+. එහෙම නැත්නම් මැග්නීසියම් කියන ලෝහය. හරි. එතකොට අපිට හම් වෙනවා X කියන්නේ මොකද්ද? මැග්නීසියම්. මැග්නීසියම් කියලා MgSO4 හදනවා. MgSO4 හදලා සිංක් පිට කරනවා. ප්‍රතිස්ථාපනය කරනවා. එතකොට පිළිතුරු අංක මැග්නීසියම් ඉන්නේ කීයද? පිළිතුරු අංක 3. 28ට 3. 28ට 3. හරි. මේක අරගන්න. මේක සල්ෆේට් කාණ්ඩයේ සංයුතතාවය. එහෙම නැත්නම් සල්ෆේට් අයනේ ආරෝපණය මතයි පදනම් වෙන්නේ. මෙතනින් පස්සේ ගන්න පදනම් වෙන්නේ සල්ෆේට් අයනේ ආරෝපණය මතයි. හරි. එතකොට X හැක්කේ පාසලන් කවරක් කියලා ආන්නේ. එතකොට මැග්නීසියම්. පැහැදිලිද ළමයි? පැහැදිලිද? හරි. අපි යමු 29 වෙනි එකට 29. මේසලුණු ස්වල්පයක් මිශ්‍ර වීමෙන් අපවිත්‍ර වූ චීනි සාම්පලයක්
මේ සලුණුයි සීනි කලවම් වෙලාලු මේ තියෙන්නේ. අපි හිතමු සීනි සාම්පලයක් ජලයේ තියගෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 80 ෙහි පවත්නා සංතෘප්ත සීනි ද්‍රාවණයක් සාදා ඇත. සංතෘප්තය කියන්නේ මොකද? ද්‍රාවණයේ සෑම තැනම සීනි එක සමාන ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා කියන්නේ. සංතෘප්ත සීනි ද්‍රාවණයක් සාදා ඇත. ඒ මගින් සංශුද්ධ ශ්‍රේණි ස්පටික ලබා ගැනීමට පහත කුමන ක්‍රියාව අනුගමනය කළ හැකිද කියලා අහනවා. සංශුද්ධ සීනි ස්පටික කියන්නේ සීනි කැට විදිහට ගන්න කුමන ක්‍රියාපිළිවෙලද අනුගමනය කරලා තියෙන්නේ. ජලයේ දිය කරලා උෂ්ණත්වය සෙල්සියස් අංශක 80ට නංවලා තියෙනවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක 80 පවත්නා ද්‍රාවණයක් තමයි අපිට මේ දීලා තියෙන්නේ. මේකෙන් සීනි කැට වෙන් කරලා ගන්නේ කොහොමද කියලා යහන්නේ. හරි. එක තියෙනවා ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ නැංවීම. ඉහළ නැංවුවොත් මොකක් වෙයිද? සීනි ටික 80ට වඩා ඉහළ නැංවුවොත් ජලයේ තාපාංකයක් වෙනවා. එතකොට වාෂ්ප වෙලා යනවා. ඒක හරියන්නේ නැහැ එතකොට. දෙක ද්‍රාවණයේ සිසිල් කිරීම. 80 පවතින එක සිසිල් කරොත් ඒකෙදි සීනි වලට අදාළ සීනි ඝනීභවනය වෙන උෂ්ණත්වයක් වෙයි. එතකොට ඒ උෂ්ණත්වයේදී සීනි කැට වෙන් වෙනවා. 3 ද්‍රාවණය තනුක කිරීම. තනුක කරනවා කියන්නේ ජලය එකතු කරනවා කියන එක. ජලය එකතු කරා කියලා මොකද සිද්ධ වෙනවද? ජලය එකතු කරොත් ද්‍රාවණයේ තනුක බව වැඩි වෙනවා. එතකොට ඒක වැඩක් වෙන්නේ නැහැ. අනිත් එක ද්‍රාවණය පෙරීම. 80ට තියෙන එක පෙරුවයි කියලා මොකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්පටික වෙන් වෙන්නේ නැහැ. ස්පටික වෙන් කර ගන්න තියෙන්නේ ද්‍රාවණය සිසිල් කිරීම. ද්‍රාවණය සිසිල් කිරීමේදී යම් කිසි අවස්ථාවක් එනවා. කියන්නේ සීනි ස්පටික ලෙස වෙන් වෙන අවස්ථාවක් යම් කිසි උෂ්ණත්වයකදී. එතකොට අන්න ඒ වෙලාවේදී සීනි කැට් එක වෙන් කරගන්න. එහෙම නැත්නම් සීනි ස්පටික ටික වෙන් කරගන්න එක තමයි මෙතනදී සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට 29 ට පිළිතුරු අංක 2. 29ට 2. හරි අපි යන් 30 වෙනි එකට. 30 කියලා තියෙන්නේ පහත දී ඇති ABC අවස්ථා සලකන්නලු. ABC කියලා අවස්ථා තුනක් දීලා තියෙනවා. A B සහ C. හරි. ABC අවස්ථාවලදී කියනවා A වලදී වවුලෙකු රාත්‍රී කාලයේ 21000 හර්ට්ස් අතිදෙවනි තරංග නිකුත් කරමින් ක්‍රියාසර කිරීම. රාත්‍රී කාලයේ මොකද රාත්‍රී කාලයේදී 21000 හර්ට්ස් 21000 හර්ට්ස් සහ අතිදෙවනි තරංග. අතිදෙවනි 21000 නේ. අතිදෙවනි තරංග අපිට. ඊළඟට බීට් කියනවා විශාල මධ්‍ය රික්ත නැහැ. ඩොල්ෆිනයක සාගරයක තුල 21000 හර්ට්ස්. ඒ 21000 තමයි සාගරය තුල. ඒ කියන්නේ මෙතන මොකක් මේ කියන්නේ මාධ්‍ය මොකද ළමයි මේ බහුල තරංග පිට කරනකොට තරංග ගමන් කරන මාධ්‍ය වාතය තුලින් තමයි ගමන් කරන්නේ. ඒකවල මාධ්‍ය වාතය. ඩොල්ෆින් සත්වයා මේ තරංග නිකුත් කරනකොට ජලය තුල. එහෙනම් ඒකට ඒ තරංග විචාරය වෙන්නේ ජලය තුල. හරි. ඒක අතිදෙවනි තරංගයක් නේ. හරි. C හාවෙකු 21000 අතිදෙවනි තරංග නිකුත් කරමින් කැලෑවේ ගමන් කරන 21000 තමයි කැලෑවේ ගමන් කරනවා කියන්නේ වාතය තියෙනවා. තව ගස් කොළන් වල තරංගය හැප්පෙන්න පුළුවන්. එතකොට වාතය තුලින් කියලා සාපේක්ෂව හිතුවා. වාතය තියෙනවා. එතකොට මේකේ බාධක වැඩි. තරංග ගමන් කරන තියෙන බාධක වැඩි. වැඩි කියන්නේ කැලෑවේ තුල නම් ගස් වල තරංගය ගැටෙනවා. එතකොට ඒ වගේ බාධක ඇති වෙනවා. ඒ කියන්නේ වායුමය මාධ්‍ය හරහා විතරක් නෙමෙයි තරංගය ප්‍රචාරණය වෙන්නේ. හරිද? මෙතනදිත් ගන්න පුළුවන් වවුලගේ වාතය හරහා විතරක් නෙමෙයි. මොකද ගස් වල වදින්න පුළුවන්. නමුත් කැලේට වඩා මෙතන බාධක අඩුයි. ඒ කියන්නේ වාතය තුලින් කියන්නේ තරංගයේ 100ට 100ක් කියලා කලකොත් තරංගයෙන් 180ක් විතර වාතය හරහා ගමන් කරනවා. ඊටු 120 තමයි ගස් වල හරියෙන් හැප්පෙන්නේ. මෙතන 150ක් විතර තමයි වාතය තුලින් ගමන් කරන්නේ. ඊටු ටික ගස් වල හරියෙන් හැප්පෙනවා. තරංගයේ ඊටු ටික ඝන පදාර්ථය හරහා ගමන් කිරීමට තියෙන ඉඩකඩ වැඩි මෙතන. මෙතන අඩුයි. හරි. එතකොට මේක අහන්නේ ඉහත අවස්ථාවල නිකුත් වන ධ්වනි තරංගවල වේග පිළිවෙලින් VA, VB සහ VC. බලමු මේක VA රු, මේක VB රු, මේක VC රු. නම් පහත කුමන සම්බන්ධතාවයේ නිවැරදිද කියලා අහන්නේ. පහත කුමන සම්බන්ධතාවයේ නිවැරදිද? හරි මේකේ ප්‍රවේග ගන්න මේ අහලා තියෙන්නේ. අපි බලමු පළවෙනි එක VA VB VC. ඒ කියන්නේ VA දු අඩු වෙන්න පුළුවන්ද? මේ මාධ්‍ය තුනට සාපේක්ෂව ප්‍රවේගය වැඩිම කාර්යය.
කුමන මාධ්‍යයක් තුළද ප්‍රවේගය වැඩියෙන්ම ක්‍රියාත්මක වෙන්නේ? ප්‍රවේගය වැඩිම වාතය තුළද ජලය තුළද ඝන තුළද? පොඩ්ඩක් හිතන්න. මොකේද වැඩිම? මෙතන ජලය තුළ ප්‍රවේගය වැඩි. ජලය තුළ ප්‍රවේගය මේ අවස්ථා දෙකටම වඩා වැඩි. එතකොට අපිට එතකොට මෙතනදී අපිට ගන්න වෙන්නේ VA වල බලමු. VA කියන්නේ වාතය. එතකොට වාතයේ මොකද ප්‍රවේගය? වාතයට වඩා ප්‍රවේගය පළවෙනි අවස්ථාවේ A අවස්ථාවට වඩා ප්‍රවේගය වැඩි කාලෙක BC sorry A අවස්ථාව සමානයි BC වල කියලා අපි ගන්නවා. ඊට පස්සේ BB වල. මෙන්න මේ පිළිතුර තමයි එන්නේ. VA BC සහ BB. එතකොට එන්නේ මේ ගැලපෙන්නේ කොහෙද? පිළිතුරාංක 3. පිළිතුරාංක 3. හරි. පිළිතුරාංක 3 තමයි ගැලපෙන්නේ. 30 වෙනි එකට යන්න. sorry 30 නෙමෙයි කරේ 31කට යන්න. sodium chloride ගියට හදලා ගන්නවා. වෙනි ගාන 31 හරි 31 තියෙන්නේ sodium chloride potassium percyanate හා phenolphthalein මේ වගේ එකක් මාධ්‍යකෙ මේ තියෙනවා කියන්නේ sodium chloride කියනවා මේකේ sodium chloride ඊට පස්සේ potassium percyanate potassium ferricyanide potassium ferricyanide अंतर्गतයි සහ තව අන්තර්ගත වෙලා තියෙනවලු phenolphthalein අන්තර්ගතයි phenolphthalein අන්තර්ගතයි ඊට පස්සේ phenolphthalein අතර සුළු ප්‍රමාණයක් මිශ්‍ර කරලා ඇති 11 මාධ්‍යයක් තුල මේක 11 මාධ්‍යයක්ලු M නම් ලෝහයක් සමග සම්බන්ධ කළ යකඩ නෑම තමයි M කියන ලෝහයත් එක්ක සම්බන්ධ කරපු මේ ලෝහය තමයි M මේ M කියන එකත් එක්ක සම්බන්ධ කරපු යකඩ නෑමක් මේ ඇලේ යකඩෙන් හදලා තියෙන්නේ Fe වලින් තමයි හදලා තියෙන්නේ යකඩ වලින් හදලා තියෙන්නේ එතකොට යකඩ නෑමක් සම්බන්ධ කර ඇත ඇනේ වටා 11 මාධ්‍ය රෝස පහක් දක්වන්න ලැබෙනවා ඇනේ වටා 11 මාධ්‍ය හරිද ඇනේ වටා තමයි රෝස පහ ඇවිල්ලා තියෙන්නේ ඇනේ කොටස හරහා කියන්නේ ආවරණය වෙලත් හරි නෑ ඇනේ කොටස වටා රෝස පහක් දක්වන්න ලැබෙනවා හරි phenolphthalein වලදී රෝස පාට වෙන්නේ මේක මලකට කාලන ඒ කියන්නේ විකාදනයට ලක් වෙනවා නම් තමයි ඇනේ වටා රෝස පාටක් අපිට දකින්න පුළුවන් වෙන්නේ 11 මාධ්‍ය තුලදී හරි M ලෝහයේ විය හැක්කේ කොහොමද කියලා මේකත් සක්‍රියතා ශ්‍රේණිය පදනම් වෙන එක ඉස්සලා අපි ලියාගමු සක්‍රියතා ශ්‍රේණිය ඉස්සලා අපි ලියුවා එක ඔන්න විදිහට එනවා. මම හිතන්නේ ප්‍රමාණවත් වෙයි ඔය ටික. හරි. එතකොට දැන් කියන්නේ යකඩ කියනවා. යකඩ යන්නේ යකඩයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට යකඩනේ මල ඛණ්ඩ නම් යකඩ වලට වඩා සක්‍රියතාවයෙන් වැඩි කෙනෙක්ද යකඩත් එක්ක සම්බන්ධ වෙන්න ඕන අඩු කෙනෙක්. සක්‍රියතාවයෙන් වැඩි කෙනෙක්ද අඩු කෙනෙක්ද සම්බන්ධ වෙන්න ඕන යකඩනේ මලකට ඛණ්ඩ නම්. ඒ කියන්නේ ඉස්සෙල්ලා සක්‍රියතාවයෙන් වැඩිද අඩුයිද වැඩි කෙනෙක්ද අඩු කෙනෙක්ද
වැඩි කෙනෙක්ද අඩු කෙනෙක්ද? යකඩ මලකට කණ්ඩ නම් යකඩ මලකට කණ්ඩ නම් සක්‍රියතාවයෙන් වැඩි කෙනෙක් තමයි සම්බන්ධ වෙලා තියෙන්න ඕන. එතකොට M ලෝහය විය හැක්කේ කවරද? කොපර්. කොපර් බලන්න කොපර් ඉන්නේ ඔය ඔක්කොටම වඩා පහළින්. ඒකට යකඩ වලට වඩා සක්‍රියතාවය අඩුයි. ඊට පස්සේ තියෙනවා ලෙඩ්. ලෙඩ් ඉන්නේ යකඩ වලට වඩා පහළින්. ලෙඩ් ඉන්නේ යකඩ වලට වඩා පහළින්. නෝ ලෙඩ් වෙන්න පුළුවන් වෙන්න බෑ. යකඩ වලට වඩා ඉහළින් තියෙන කෙනෙක් වෙන්න ඕන. එතකොට ටින් ඉන්නවා. ටින් ඉන්නේ යකඩ වලට වඩා පහළින්. ඇලුමිනියම් ඉන්නේ යකඩ වලට වඩා ඉහළින්. එතකොට මේ කියන ලෝහය මොකද්ද? ඇලුමිනියම්. මේ කියන්නේ ඇලුමිනියම් වල. එතකොට පිළිතුරු අංක 4 31ට 4. යකඩ විකාශනය වෙලා තියෙනවා. යකඩ වලට වඩා සක්‍රියතාවයෙන් වැඩි කෙනෙක් එක්කයි යකඩ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඇලුමිනියම් තමයි සම්බන්ධ වෙලා. හරි. ඊළඟට 32 බලන්න. පහ සඳහන් ලක්ෂණ සලකන්න. ඒ දීලා තියෙනවා නෂ්ටීය සෛලප්ලාස්මයේ පර්යන්තයේ පිටයි. නෂ්ටීය පිටලා තියෙන්නේ සෛලප්ලාස්මයේ පර්යන්තයේ. පර්යන්තය කියන්නේ ඇතුළේ. සෛලප්ලාස්මයේ ටික මැද්දට වෙන්නේ. න්‍යෂ්ටිය සෛලප්ලාස්මයේ පර්යන්තෝ පිටයි. පර්යන්තෝ පිටනවා කියන්නේ ඇතුළට වෙනවා පිටලා තියෙන්නේ. මේ විදිහට සෛලය තියෙනවා නම් සෛලප්ලාස්මය වල තියෙනවා නම් මේක විතරේ මොන විදිහට පර්යන්තේ න්‍යෂ්ටිය පිටලා තියෙනවා. හරිද? න්‍යෂ්ටිය සෛලප්ලාස්මයේ පර්යන්තේ පිටයි. විශාල මධ්‍ය රික්තකයක් සහිත ගෝලාකාර සෛල පිටයි. විශාල මධ්‍ය රික්තකයක් මේ විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා සෛලයේ ගෝලාකාර හැඩ. अंतरशैलीय अवकाश නොපිහිටයි. अंतरशैलीय अवकाश පිහිටන්නේ නැහැ. කියනවා තදින් කාලයක් කොහොමද තියෙන කාලයක් කොහොමද තියෙන ලෝ තදින් ඇසිරිලා තියෙන්න ඕන. තදින් ඇසිරිලා තියෙනවා තමයි अंतरशैलीय अवकाश අඩුවෙන් පිහිටන්නේ. එතකොට මේක අහන්නේ ඉහත ලක්ෂණ අතරින් මෘදු ස්තර පටකයේ ලක්ෂණයක් වන්නේ මොනවද කියලා. මෘදු ස්තර පටකයේ ලක්ෂණ වෙන්නේ මොනවද කියලා අහන්නේ. හරි. බලන්න පළවෙනි එක නෂ්ටීය සෛලප්ලාස්මයේ පර්යන්තවල පිහිටන්නේ මෘදු ස්තරේ. මෘදු ස්තරේ නෂ්ටීය පිහිටන්නේ සෛලප්ලාස්මයේ පර්යන්ත. ඔය කියන කතාව එතකොට මොකද? ඇත්ත. ඕක ඇත්ත. නෂ්ටීය සෛලප්ලාස්මයේ පර්යන්ත වෙනවා පිළිගන්න. ඊට පස්සේ කියනවා විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. ඔව් මධ්‍ය රික්තකයක් තියෙනවා විශාල. ඔව් මධ්‍ය රික්තකයක් තියෙනවා. එතකොට මෘදුස්තර පඩකේ සෛලකම පිළිගන්න. එකිනෙක තදින් ඇහිලා තියෙනව නැත්තම් වෙන වෙනද. ඒ කියන්නේ අන්තර්ශෛලීය අවකාශ පවතිනද පිළිගන්නේ නොපවතිනද. පවතින පිළිගන්න. කියන්නේ මේ එක සෛලයක් ඔන්න නෂ්ටීය දිනයි. තව එකක් ඕන් තියෙනවා. එතකොට මේ මෙන්න මේ අවකාශය තමයි අපි අන්තර්ශෛලීය අවකාශ කියන්නේ. මෘදුස්තර පඩකේ යනකොට මෙන්න මේ විදිහට ඇවිදින්නේ. ඔන්න නෂ්ටීය තව එකක් ඕන් වෙනවා. එතකොට මේ අන්තර්ශෛලීය අවකාශ පිළිගන්න. එතකොට මෙතන තෝරන අන්තර්ශෛලීය අවකාශ තියෙනවා. තව සෛලයක් පිළිගන්නවා. එතකොට අන්තර්ශෛලීය අවකාශ පිළිහිටන විදිහට තමයි පිළිගන්නේ. මේ මෘදුස්තර පඩකේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට C ප්‍රකාශයේ අසත්‍යයි. අන්තර්ශෛලීය අවකාශ නොපිළිහිටයි කියන එක අසත්‍යයි. පිළිතුරු අංක 1 32 33 වෙනි එක ටිකක් වෙලා යනවා. මම අන්තිමට කතා කරන්න එක 34ට යා වෙලා තිබ්බොත් තමයි අන්තිමටත් ඒක කතා කරන්න වෙන්නේ. ඒකට කොහොමද 33ට පිළිතුර වෙන්නේ අංක x සහ z බවනේ 3. 34 බලන්න. එක්තරා ජීවියෙකුට පහත සඳහන් ලක්ෂණ ඇත. ඒ කියලා දෙනවා සංවිධානය වූ නෂ්ටියක් දරන සෛල වලින් සමානිතයි. සංවිධානය වූ නෂ්ටියක් දරනවා නම් ඌ ප්‍රාග්නෂ්ටික ජීවියෙක් නෙමෙයි. ශුන්‍යෂ්ටික ජීවියෙක් වෙන්න ඕන. ශුන්‍යෂ්ටික ජීවියෙක්. එතකොට B කියලා දෙනවා ඒ වලින් අපි නිගමනයකට එන්න පුළුවන් එයා ශුන්‍යෂ්ටිකයි කියලා. B වලින් කියනවා කාබනික ද්‍රව්‍ය යෝජනය කිරීමේ හැකියාව. කාබනික ද්‍රව්‍ය යෝජනය කරන්න පුළුවන් කාටද? කාටද? දිලියර වලට එහෙම කාබනික ද්‍රව්‍ය යෝජනය කරන්න පුළුවන්. සෛල බිත්තිය කයිටින් තිබීම. හරි. සෛල බිත්තිය කයිටින් තියනවා නම් කයිටින් අනිවාර්යයෙන්ම මොකක්ද තියෙන්නේ? ෆංගයි රාජධානී. කියන්නේ දිලීර වල තමයි කයිටින් අන්තර්ගත වෙන්නේ සෛල බිත්තිය. ඒකට පහත් සඳහන් ජීවියා කුමන ඉහත සඳහන් ජීවියා කුමන රාජධානියට අයත් වෙද කියලා අහන්නේ. එතකොට එක ප්‍රොටිස්ටා, එක ෆංගයි, තුන ප්ලාන්ටේ, හතර ඇනිමලිය. එතකොට මෙතන උත්තර වලින් අපිට ගන්න වෙන්නේ කයිටින් තියෙනවා කියන එක පදනම් කරගන්න පුළුවන් ඍජුවම උත්තරයකට යද්දි මෙතන කයිටින් තියෙන්නේ
ෆංගයි වල විතරයි. ඒ කියන්නේ දිලීර වල විතරයි. එතකොට කුමන රාජධානියට ඇද්ද? ෆංගයි. අනිත් දෙකත් ඒකත් එක්ක ගැලපෙනවා. වියෝජනය කිරීමේ හැකියාව තියෙනවා දිලීර වලට සහ සංවිධානය වුණ ටික තමයි දිලීර වල තියෙන්නේ. එතකොට පිළිතුරු අංක 2 34ට 2 34ට 2 හරි 35 වෙනි එක 35 වෙනි එක මම කතා කරන්න යන්නේ මොකද මේක මේ අවුරුද්දේ මේ ඔය කියන 2017 අවුරුද්දේ මාර්ක් ස්කීම් එකේදී මේ ප්‍රශ්නේ ඕන උත්තරයක් ගහලා තියෙනවා ලකුණු දෙනවා. කියන්නේ 35ට ඕල්. එතකොට පිළිතුර 1 ගැහුවත් 2 ගැහුවත් 3 ගැහුවත් 4 ගැහුවත් ඔයගොල්ලන්ට ලකුණු හම්බ වෙනවා. ඒකින්ද ඒක ගැන කතා කරන්න යන්නේ ප්‍රශ්න මොකක් හරි වැරද්දක් තියෙනවා. එක්ක පරිවර්තනීය දෝෂයක් නැත්නම් මෙතන ප්‍රශ්න වැරද්දක් තියෙන්න පුළුවන්. හරි 36 වෙනි එකට යන්න 36 ස්කන්ධය කිලෝග්‍රෑම් 40ක් වන ළමයි ස්කන්ධය කිලෝග්‍රෑම් 40ක් වන ළමයි ගොඩනැගිල්ලක පළමුවන මහලේ සිට 9 වන මීටර් 9ක් උසින් පිහිටි තුන්වන මහල දක්වා. හරි. පළමුවන මහලේ ඉඳලා මේක පළවෙනි මහල, දෙවෙනි මහල, තුන්වෙනි මහල. හරිද? ළමයා ඉන්නේ කොතනද? මෙන්න මෙතන. පළමුවන මහලේ සිට මීටර් කොතනද උසින් යන්නේ? මීටර් 9ක් උසින් පිහිටි. පළමුවන මහලේ සිට මීටර් 9ක් උසින් පිහිටි තුන්වන මහල දක්වා පඩිපෙළක් දිගේ ගමන් කළා. මෙම සම්පූර්ණ ගමන සඳහා උන්ට ගත වූ කාලය මිනිත්තු 2කි. කාලය කොටක් දීලා තියෙනවා T 2යි මිනිත්තු 2ක් ගත වෙලා තියෙනවා. ඔහුගේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය ගන්න එක. හරි. මේ විදිහට වෙනම කොලයක දත්ත ටික ලකුණු කරගත්ත පස්සේ මේක අහනවා කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය කොහොමද? හරි. කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයට තනි වචනයක් දෙනකොට ඔයගොල්ලෝ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය සමාන කරන්නේ මොකටද? කරනලා එහෙම නැත්නම් කරන ලද කාර්ය ප්‍රමාණය බෙදීම ගත වූ කාලය කියලා අපි හඳුන්වන්නේ මොකද්ද? ක්ෂමතාවය. ක්ෂමතාවය සමානයි කරන ලද කාර්ය ප්‍රමාණය බෙදීම ගත වූ කාලය. එතකොට මේ නොකිය අහන්නේ මොකද්ද? ක්ෂමතාවය කීයද කියලා ළමයාගේ ක්ෂමතාවය කීයද කියලායි මේ අහන්නේ. ගුරුත්ව ත්වරණය 10යි මිශ්‍රණ එක වෙන දෙක ලෙස ගන්න කියලා කියනවා. හරි. එතකොට ළමයි මේක හදද්දී ස්කන්ධය ළමයාගේ ස්කන්ධය තමයි සලකන්න තියෙන්නේ. ගුරුත්වයට විරුද්ධව ස්කන්ධයේ චලනය වූ දුර ගැන තමයි මේකෙදි ස්කන්ධයේ චලනය වූ උස ගැන තමයි මේ ප්‍රශ්නේදී අහන්නේ. හරි. එතකොට අපි දන්නවා ඉගෙනගෙන තියෙනවා R එහෙම නැත්නම් W සමාන වෙනවා මොකේද? W සමානයි F S ට. ඒ කියන්නේ R සමාන වෙනවා බලය වැඩි කිරීම විස්ථාපනය. බලය වැඩි කිරීම විස්ථාපනයට සමාන වෙනවා කාර්යය. එතකොට දැන් අපි අහන්නේ කාර්ය කීයද කියලා. හරි. W අපි දන්නේ නැහැනේ කාර්ය කීයද කියලා. F බලය කීයද? බලය විදිහට සලකන්න වෙන්නේ මේ ළමයාගේ ස්කන්ධය. ස්කන්ධය ගුරුත්වයට විරුද්ධව චලනය වූ උසෙහි වෙනස තමයි මෙතනදී ගන්න තියෙන්නේ. එතකොට ස්කන්ධය කියන කිලෝග්‍රෑම් 40 kg. 40 kg. හරි. මේක තියෙන්නේ කිලෝග්‍රෑම් වලින්. බලයක් නම් මොන එකක වලින්ද ළමයි තියෙන්න ඕන? නිව්ටන් වලින් තියෙන්න ඕන බලයක්. kg කියන එක නිව්ටන් වෙනුවට ආදේශ කරන්න පුළුවන්ද? බෑ. ස්කන්ධය අපි අනිවාර්යයෙන්ම බලයක් බවට එහෙම නැත්නම් W බවට පරිවර්තනය කරන්න. W මේ mg බවට mg වලට පරිවර්තනය කරනවා. හරි. එතකොට F කිව්වහම F සමාන වෙනවා මොකද? mg ට. mg කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වජ ත්වරණයට සමාන වෙනවා මෙතන බලය. හරිද? ස්කන්ධය වැඩි කිරීම ගුරුත්ව ත්වරණයට සමාන වෙනවා. ඊට පස්සේ mg වතාවක් S. mg කියන්නේ m ස්කන්ධය කිලෝග්‍රෑම් 40යි. කලින් ආගම හදුවන මේ වගේ එකක් කිලෝග්‍රෑම් 40යි. මේක වැඩි කරන්න ඕන 10යි මිශ්‍රණ දෙකකින්. S කියන්නේ විස්ථාපනය. උසෙන් සිදු වූ වෙනස. මීටර කොටක් උසේ වෙනස් වෙලා තියෙනවද? මීටර කොටවලද? මීටර 9යි. මීටර 9 කියන්නේ කෙලිම ආදේශ කරන්නේ. හරි. දැන් අපිට හම්බෙන්නේ මෙතන කරන ලද කාර්ය ප්‍රමාණය තමයි මේ හම්බ වෙන්නේ. හරි. මේක සුළු කරපුවම වෙනවා 9 36යි 0.2යි. ජූල් කියලා උත්තරේ එනවා. 936යි 3600යි ජූල් කියලා උත්තරේ එනවා. හරි. මේ ආයේ මොකක්ද? කාර්ය ප්‍රමාණය. අපි දැන් හොයන්න මොකක්ද? කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. එහෙම නැත්නම් ක්ෂමතාවය. හරි. ක්ෂමතාවයට අපි අකුරක් දෙනවා P. P සමානයි W බෙදීම T.
ක්ෂමතාවය සමානයි කරන ලද කාර්ය ප්‍රමාණය බෙදීම ගත වූ කාලය. හරි. අපි දැන් T කීයද කියලා W කීයද කියලා 3600යි ජූල්. ඒක බෙදන්න ඕන කාලය. කාලය මිනිත්තු 2යි කියලා දීලා තියෙනවා. මිනිත්තුව මොනවා බවට පරිවර්තනය කරන්න ගානක ආදේශ කරද්දී තප්පර බවට පරිවර්තනය කරනවා. මිනිත්තු 2 තප්පර ගන්න 60න් වැඩි කරන්න. 60න් වැඩි කරනවා. එතකොට 3600 120 බෙදුවම කී දෙන්නවද? 3600 බෙදෙනවා 120න් කීය දෙන්නේ? जूल सॉरी वॉट वॉल्यूम है ना उत्तरे 30 वॉट 30 वॉट එක පැහැදිලිද ළමයි පැහැදිලිද කියන්න පැහැදිලිද කියලා නැත්නම් ආයෙ පැහැදිලි කරන්න පුළුවන් මේක අපිට තව වෙලාව තියෙනවා ටිකක් පැහැදිලිනේ හරි එහෙනම් ඊළඟට 30 වෝල්ට් වලින් උත්තර එනවා කොහොමද 30 වෝල්ට් හරි දැන් ඊළඟට 37 මෙම රූපයේ විදුරු නලය සහිත පරීක්ෂා නලය ජලය සහිත බඳුනක පිළිලා ටික වේලාවක් රත් කරනු ලැබේ. මෙම පරීක්ෂණයේදී ලැබෙන නිරීක්ෂණ පිළිබඳ පහත සඳහන් පහත පිළිබඳ ප්‍රකාශ තුනක් පහත දැක්වේ. X වලින් කියනවා විදුරු නලයේ ජල මට්ටම B ක්‍රමයෙන් ඉහළ ගොස් නවතී. හරි. මේ කොහොමද ළමයි දෙන්නේ? මේ මේ නලය ඇතුළේ තියෙනවා වර්ණ කළ ජලය. ඒකට තව සිහින් විදුරු නලයක් බස්සලා දිනවා. වර්ණ කළ ජලය එතකොට අර සිහින් විදුරු නලයත් යම් කිසි B මට්ටමක් කරා ළඟා වෙලා තියෙනවා. එතකොට මේක අපි දානවලු ජල බඳුනක ගිල්වා ටික වෙලාවක් රත් කරනවා. රත් කරද්දී වෙන නිරීක්ෂණය මොකක්ද කියලා අහන්න. එතකොට X විදුරු නලයේ ජල මට්ටම B සිට ක්‍රමයෙන් ඉහළ ගොස් නවතී. B ඉඳලා ක්‍රමයෙන් ඉහළ ගොස් නවතිනවා. මොකද වෙන්නේ? ඉහළ ගොස් නවතිනද? නවතින්නේ නැහැ. ඉහළ ගිහිල්ලා නවතින්නේ නැහැ මේක කොහොම හරි. මේක තියෙන්නේ මේක අපි 2018 පේපර් එකෙත් කතා කරා මේ වගේ ගාන. විභවගත රචනා ප්‍රශ්න පත්‍රයේ 2018. එතකොට මේකෙදි ඉහළ ගිහින් නවතින්නේ නැහැ. ආයි ඉහළ ගිහිල්ලා පහළ එනවා. මේක තියරි එක ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා. ඒක හරියටම පාඩම් කරගන්න. y වල තියෙන්නේ වීදුරු නලයේ ජල මට්ටම B සිට ක්‍රමයෙන් පහළ ගොස් නවතී. පහළ යන්නේ නැහැ. ඉහළ ගිහිල්ලායි පහළ එන්නේ. ඉස්සරට වල කියනවා වීදුරු ජලයේ ජල මට්ටම B සිට පහළ ගොස් ඉන්පසු එතෙන් සිට ඉහළ ගොස් B මට්ටම පසු කරයි. වීදුරු ජලයේ මට්ටම B සිට පහළ ගිහිල්ලා එතෙන් සිට ඉහළ ගොස් B මට්ටම පහු කරනවා. ඔව් පහු කරනවා. එතකොට පිළිතුරු අංක Z විතරයි හරියන්නේ 2. 37ට 2. 37ට 2 නේ 3. 37ට 3. Z සත්‍ය වෙන්නේ. 37ට 3. ඒක තාපයේ පාඩමේ තියෙන්නේ ඕගොල්ලන්ගේ. හරි. 38. සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ගමන් කළ වස්තුවක චලිතයට අදාළ තොරතුරු පහත දී ඇත. අපිට කාලය දීලා තියෙනවා, විස්ථාපනය දීලා තියෙනවා. කාලය බිඳුවේදී විස්ථාපනය බිඳුවයි, කාලය එකේදී විස්ථාපනය මීටර් 4යි. ඒ විදිහට දීලා තියෙනවා. ඉහත තොරතුරු වලට අනුව පහත දී ඇති කුමන ප්‍රකාශය සත්‍ය වේද කියලා අහනවා. වස්තුව සම්පූර්ණ කාලය තුළ ඒකාකාරී ප්‍රවේගයෙන් ගමන් කර ඇත. වස්තුව සම්පූර්ණ කාලය තුළ ඒකාකාරී ප්‍රවේගයෙන් ගමන් කර ඇත. බලමු මේක හම්බෙනවද කියලා. ප්‍රවේගය හොයන්න කොහොමද ළමයි? ප්‍රවේගය සමානයි විස්ථාපනයේ විදිහින් ගත වූ කාලය. ප්‍රවේගය සමානයි විස්ථාපනයේ විදිහින් ගත වූ කාලය. දැන් අපිට විස්ථාපනය දීලා තියෙනවා කාලය කාල පරාසයක් දීලා තියෙනවා. විස්ථාපනය දීලා තියෙනවා කාල පරාසයක් දීලා තියෙනවා. ප්‍රවේගය සමානයි විස්ථාපනයේ විදිහින් කාලය. විස්ථාපනය විදිහින් ගත වූ කාලය. විස්ථාපනය විදිහින් ගත වූ කාලය. හරි. විස්ථාපනය කියලා ළමයි අපි බලමු හැම එකම එකාකාරී වේගය කියලා. බිඳුවේ එක වැඩක් නැහැ බිඳුවට. ඊට පස්සේ විස්ථාපනය අනිත් එකේ 4යි. එතකොට උගාලේ තප්පර 1යි. කීයදනේ 4යි මිශ්‍රණ 1යි කියලා උත්තර දෙනවා. පළවෙනි අවස්ථාව. දෙක
ඊට තුන්වෙනි එක බලමු 8 බෙදීම 2යි 8 බෙදීම 2 බෙදුවාම 4යි ms ශ්‍රේණිය කියලා කියනවා තුන්වෙනි එකේ හතරවෙනි එක බලමු 10 බෙදීම 3 10 බෙදීම 3 එනවා 4 10 බෙදීම 4 කරනවා 3.3 ඒකින්ද ඒක එතකොට පළවෙනි ප්‍රකාශය අසත්‍යයි සත්‍යයක මොකද්ද කියලා නැහන්නේ පළවෙනි එක අසත්‍යයි දෙක වස්තුව සම්පූර්ණ චෛත්‍ය තුළ වස්තුවේ මධ්‍යක ප්‍රවේගය 3 ms ශ්‍රේණියක වේ 3 ms ශ්‍රේණියකද මධ්‍යක ප්‍රවේගය සම්පූර්ණ චෛත්‍ය තුළ මධ්‍යක ප්‍රවේගය 3 ms ශ්‍රේණියක වේ කියලා තියෙනවා හරි මධ්‍යක ප්‍රවේගය හොයන්න උතන ටිකක් ලොකු ගණනයක් කරන්න තියෙනවා ඒ කියන්නේ එකතු කරලා හිතන්න ඒක පොඩ්ඩක් නවත්තමු තුන්වෙනි එකට යන්න ඒක තියන්න තුන්වෙනි එකට යන්න වස්තුව නැවත ආරම්භක ස්ථානයට පැමිණෙත වස්තුව නැවත ආරම්භක ස්ථානයට පැමිණෙත නැවත ආරම්භක ස්ථානයට පැමිණුණා නම් විස්ථාපනය කීයක් වෙනවද ශූන්‍ය වෙන්න ඕන එතකොට නැවත ආරම්භක ස්ථානයට පැමිණ ඇත කියන එක අපිට පිළිගන්න පුළුවන් මේ දත්ත දිහා බලලා බෑ පළවෙනි තත්පරයේ බිඳුවයි කියලා කියනවා කාලයේ බිඳුවේදී විස්ථාපනයේ බිඳුවයි නමුත් මෙතන කොහෙදවත් විස්ථාපනයේ බිඳුව වෙච්ච තැනක් නැහැ විස්ථාපන තීරුවේ කොහෙවත් බිඳුව කියලා සඳහනක් වෙන්නේ නැහැ එතකොට මේ ප්‍රකාශය වැරදි වස්තුව ගමන් කළ මුළු දුර මීටර් 70ක් වේ මෙතන තමයි ගොඩක් කට්ටිය වරද්ද ගන්න තැන ගමන් කළ මුළු දුර මීටර් 70ක් වේ කියලා තියෙනවා හරි අපිට විස්ථාපනයේ දත්ත පාවිච්චි කරලා දුර හොයන්න පුළුවන් විස්ථාපනයේ දත්ත පාවිච්චි කරලා දුර හොයන්න බෑ විස්ථාපනය කියන්නේ වෙනම රාශියක් දුර කියන්නේ වෙනම රාශියක් එතකොට මෙතන වස්තුව ගමන් කළ මුළු දුර 70ක් වේ කියලා තියෙනවා අපි ඔය විස්ථාපනයේ තියෙන අගයන් ඒ කියන්නේ 18 16 14 10 8 4 කියන අගයන් ටික එකතු කරපුවාම එනවා මීටර් 70ක් නමුත් ඒ ඉන්නේ කොච්චර මොකද්ද විස්ථාපනයේ මීටර් 70යි විස්ථාපනය එනවා විස්ථාපනය මීටර් 70යි කියලා එනවා ඒක දුර සමාන වෙනවා මීටර් 70යි විස්ථාපනය 70 නා දුරත් 70යි කියලා කියන්න පුළුවන්ද බෑ අපි දන්නේ නැහැ විස්ථාපනය 70යි කියන කාල පරිච්ඡේදය තුළ දුර කොච්චර හිට මෙහෙට ගියාද කියලා අපි දන්නේ නැහැ එක තැනකට වැඩිපුර ගිහලා ඒ මීටර ප්‍රමාණය ආපහු ආවද කියලා සරලව හිතන්න මෙහෙම අපි හිතමුකෝ දැන් මෙතන තුන්වෙනි තත්පරය තුළ මීටර 10 විස්ථාපනය මීටර 10ක් තියෙනවා කියලා අපි දන්නේ ඒකෙදි මීටර 10 වෙන්න ඒ ඔය කියන චලිතය සිද්ධ කරපු වස්තුව විස්ථාපනය කියලා තියෙන මීටර 10යි කියලා අපි දන්නේ මේක දුර මීටර 12ක් ගිහිල්ලා ආපහු මීටර 2ක් පස්සට ආවා කියලා අපිට ඒක කියන්න විදිහක් නැහැ දීලා තියෙන දත්තත් එක්ක එතකොට මීටර 2ක් 12ක් ඉස්සරහට ගිහින් 2ක් පස්සට ආවත් අපිට 2ක් පස්සට ආවනම් මෙතන පෙන්නන්නේ විස්ථාපනය කීයද කියලා විස්ථාපනය 10යි කියලා එතකොට දුර ගැන අපිට එකකින් අදහසක් ගන්න බෑ එතකොට විස්ථාපනය මීටර 70ක් වූ පරිදි දුර මීටර් 70ක් කියලා අපිට තීරණය කරන්න බෑ එතකොට හතරවෙනි ප්‍රකාශය අසත්‍යයි එතකොට මෙතන ප්‍රකාශ තුනක් අසත්‍ය වුණා එක වැරදුනා දෙක තුන වැරදුනා හතර වැරදුනා අපි හතරවෙනි දෙවෙනි එක බැලුවේ නැහැ එතකොට සම්පූර්ණ චලිතය තුළ වස්තුවේ මධ්‍යක ප්‍රවේගය 3 ms ශ්‍රේණියක වේ කියලා හරි වස්තුවේ මධ්‍යක ප්‍රවේගය හොයන්න නම් අපි මොකද කරන්න ඕනේ විස්ථාපනයේ ඔක්කොම ටික එකතු කරලා කතෝ කාලෙන් බෙදන්න එතකොට මධ්‍යක ප්‍රවේගය එනවා උතන 3.3 ගාන එතකොට ආසන්න වශයෙන් අපි දෙක කියන්න පුළුවන් 3 ms ශ්‍රේණියක වේ කියලා හරිද 3 ms ශ්‍රේණියක වේ කියලා කියන්න පුළුවන් එතකොට පිළිතුරු අංක 2 38 පිළිතුරු අංක 2 ගාන හදන්නෙත් නැතුව එතන ඒ කියන්නේ දෙවෙනි ප්‍රකාශයේ ගාන හදන්නෙත් නැතුව උත්තර ටික දානවා නම් උත්තරයට යන්න පුළුවන් 38ට පිළිතුරු අංක 2 38ට 2 හරි 39 වෙනි එක යන්න තිස්නවෙනි එක කියලා දෙන්නේ අයිදාරාවක් රැගෙන යන එක්කෙනෙක් කියලා දෙනවා සූත්‍ර පාඩම් කරාට මතක හිටින්නේ නැහැ කියලා. හරිද? ඕකට කරන්න තියෙන්නේ මෙහෙමයි. ඕගොල්ලෝ ගොඩක් සූත්‍ර තියෙන්නේ භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව පාඩම් වලට අදාළව. එතකොට ඕගොල්ලෝ 10 වසරේ ඉඳලම අචුපොත්තික පෙරලා ගන්න ආය අරගෙන ඉවරලා ඒකේ භෞතික විද්‍යාව පාඩම් වලට අදාළව තියෙන සූත්‍ර ටික ඒ කියන්නේ එක පාඩමකට දැන් අපි හිතමු තාපේ පාඩමේ කියලා. තාපේ පාඩමේ සූත්‍ර ටික
කොලයකට ගන්න. එක කොලයකට ගන්න කියන්නේ එක ෂෝට් නෝට් එකක් විදිහට දාන්න A4 sheet එකක් අරගෙන ඒක දෙකට බෙදලා තාපය කියලා මාතෘකාව ලියලා පහළ සූත්‍ර ටික ලියාගෙන යන්න. ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් සූත්‍ර වලට අර්ථ දක්වලා තියෙන්නේ. එතකොට ඒ අර්ථ දැක්වීමත් එක්ක දැන් අතන අපි කතා කරා W සමාන fs කියලා. W සමාන fs කියලා කතා කරන්නේ. එතකොට ඒ වගේ W කියන්නේ කාර්යය. එතකොට ඔයගොල්ලෝ ලියන W සමාන fs කියන සූත්‍රය දිහා මෙහෙම කොටු කරන්න. කොටු කරලා ඉවරලා W කියන්නේ මොකක්ද කියලා ලියන්න ඉස්සරහින් කාර්යය. කාර්යය. F කියන්නේ බලය. හැම තැනකම F පාවිච්චි කරන්නේ බලය සඳහා. S කියන්නේ විස්තාරය. මෙන්න මේ විදිහට ඒ ටික ලියන්න. එතකොට මේ වගේ S වගේ දේවල් දැන් භෞතික විද්‍යා සමීකරණ ගොඩකදී S වගේ දේවල් ලියනවා. එතකොට තැන් දෙක තුනකදී මේක මේ විදිහට ලියාගෙන යනකොට ඊළඟ සූත්‍ර වලට ලියන්න වෙන්නේම නැහැ. ඒ කියන්නේ S කියන්නේ මොනවද කියන එක අපිට එහෙම මතක හිටලා තියෙන්නේ. ඒ විදිහට මෙන්න මේ විදිහට සූත්‍ර ටික ලියලා කොටු කරලා ඔක දෙතුන් පාරක් බලනකොට අනිවාර්යයෙන්ම මතක හිටිනවා. අන්න ඒ විදිහට කරන්න මේ දවස් ටිකේදී ඔයගලන්ට ටික දවසෙක තියෙන සූත්‍ර ටික පාඩම් කරගන්න. එතකොට භෞතික විද්‍යාව ගණන් ටික හදන එක ගොඩක් ලේසි. හරි. අපි යන් 39 වෙනි එකට 39 වෙනි එකේ දෙනවා I ධාරාවක් රැගෙන යන AB ඍජු සන්නායකයක් 39 I ධාරාවක් රැගෙන යන AB ඍජු සන්නායකයක් දෙනවා. A B කියන මේ සන්නායකම්බි I ධාරාවක් රැගෙන යනවා. මේක කියලා තියෙනවද මොකද? I ධාරාවක් රැගෙන යන AB ඍජු සන්නායකම්බියක් චුම්බක ක්ෂේත්‍රයක තමයි. චුම්බක ක්ෂේත්‍රයක තියලා තියෙනවා. ක්ෂේත්‍රයේ දිශාව සන්නාය චුම්බක ක්ෂේත්‍රයක් කියනවා මේක නෝත් උතුරු අර්ග චුම්බක උත්තර නේද? චුම්බක දකුණ කියලා අමුණු කරනවා. එතකොට චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කියන්නේ කොයි පැත්තට තියෙන කියන එක. ක්ෂේත්‍රයේ දිශාව සන්නායකයේ හරහා ධාරාව ගමන් කරන දිශාවට ලම්බ වේ. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව සන්නායකයේ හරහා ධාරාව ගමන් කරන දිශාවට ලම්බ වේ. ධාරාව ගමන් කරන දිශාව කොහොමද? උඩාතන ධාරාව ගමන් කරන්නේ කියලා කියනවානේ. ධාරාව ගමන් කරන්නේ උඩාතන. ඒකට I ධාරාව යන්නේ මෙහෙම උඩට. B ඉඳලා එතන ඉඳලා B. ඔය කියන විදිහ තමයි ගමන් කරන්නේ. එතකොට ධාරාව ගමන් කරන දිශාවට චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ලම්බ කරයි. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ලම්බ කරන්නේ චුම්බක ක්ෂේත්‍රය පිටුනට ඔන්නෝ මේක හරහා ඔය විදිහට චුම්බක ක්ෂේත්‍රය පිටුනට. එතකොට මෙතන අංශක 90ක් හදලා ලම්බක වෙනවා. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ලම්බ කරයි. චුම්බක ක්ෂේත්‍රය පිටුනට මෙන්න මේ චුම්බක දෙක පිටලා තියෙන විදිහටම තමයි ඔය කියන වෙලාවට වෙලා සිද්ධ වෙලා තියෙන්නේ. හරි. ලම්බ වේ පහත x හා y අවස්ථා දෙකෙදී වෙන වෙනම සිදු කර ඇති වෙනස්කම් සලකන්න. හරි. x අවස්ථාවේදී කියනවා චුම්බක ක්ෂේත්‍රය වෙනස් නොකර AB හරහා ධාරාව 2i දක්වා වැඩි කිරීම. y වලදී කියනවා AB හරහා ධාරාව i ලෙස තබාගෙන AB හරහා ධාරාව i ලෙස තබාගෙන චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය අඩු කිරීම. හරි. මට කියන්න චුම්බක ක්ෂේත්‍රයක් මත චුම්බක සන්නායකයක් මත චුම්බක ක්ෂේත්‍රයක තියලා තියෙන සන්නායකයක් මත ක්‍රියා කරන බලයට බලපාන සාධක කොච්චර කීයක් තියෙනවද? කීයක් ඉගෙන ගන්නවද ඔයගොල්ලෝ? ඒ බලයට බලපාන සාධක කීයක් ඉගෙන ගන්නවද? 3ක් ඉගෙන ගන්නවා. 3ක් ඉගෙන ගන්නවා. ඒ තුන තමයි මේක සූත්‍රෙකුත් තියෙනවා. මේක සූත්‍රයක් ඉගෙන ගන්නවා. මේක නම් ඔයගොල්ලන්ට නැහැ. මම මතක තියාගන්න කමක් නැහැ. F සමාන. ඒ කියන්නේ මේ චුම්බක ක්ෂේත්‍රයක තබන ලද සන්නායකයක් මත ක්‍රියා කරන බල තුනක් තියෙනවා. ඒ තමයි මේ B සහ I සහ L. ඔය කියන තුන. හරි. මේ තමයි බලය. එතකොට B. මේ සූත්‍රයේ F අනුලෝම සමානුපාතික වෙනවා B ට. සහ තව F අනුලෝම සමානුපාතික වෙනවා I ට. තව F අනුලෝම සමානුපාතික වෙනවා L ට. දැන් අපි බලමු මේ B I කියන්නේ මොනවද? මට කියන්න ඉස්සෙල්ලා තමයි අනුලෝම සමානුපාතික සම්බන්ධයකදී අනුලෝම සමානුපාතික F වැඩි වෙනකොට B වැඩි වෙනවා. F වැඩි වෙනකොට I වැඩි වෙනවා. F වැඩි වෙනකොට L වැඩි වෙනවා. F අඩු වෙනකොට B අඩු වෙනවා. F අඩු වෙනකොට I අඩු වෙනවා. F අඩු වෙනකොට L අඩු වෙනවා. ඔන්නෝමයි අනුලෝම සමානුපාතික සම්බන්ධයක. එක පැත්තක තියෙන රාශියකට මොකක් හරි වෙනස්කමක් සිද්ධ කරලා එක්ක අඩු වුණා අනිත් පැත්ත අඩු වෙන්න ඕන. හරිද? හරි. දැන් අපි බලමු B කියන්නේ මොකක්ද? B කියන්නේ චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය.
ක්ෂේත්‍රයේ ප්‍රබලතාව. I කියන්නේ ධාරාව. සන්නායකයේ ගමන් කරන ධාරාව. ඒ කියන්නේ සන්නායකයේ දිග. යකයේ දිග. සන්නායකයේ දිග. මෙන්න මේකෙන් සාධක තුන මත ධාරාව ගෙන යන සන්නායකයේ මත ක්‍රියාත්මක වන බලය වෙනස් වෙනවා. මේ සාධක තුනට විතරයි වෙනස් කරන්න පුළුවන්. හරි. ඒතකොට බලන්න සාධක තුනයි චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය, සන්නායකයේ ගමන් කරන ධාරාව සහ සන්නායකයේ දිග. ඔන්න ඔය කියන සාධක තුන විතරයි. ඔයගොල්ලෝ මේ තුන කටපාඩම් කරගන්න ඕනේ. චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව, ධාරාව සහ ගමන් කරන ධාරාව සහ සන්නායකයේ දිග. නායක කම්බියේ දිග. එතකොට දැන් බලමු මේ කොහොමද වෙලා තියෙන්නේ කියලා. x වලදී වෙලා දෙනවා චුම්බක ක්ෂේත්‍රය වෙනස් නොකර. ඒ කියන්නේ b වෙනස් වෙලා දෙනවද නැහැ. චුම්බක ක්ෂේත්‍රය වෙනස් කරනවා කියන්නේ ප්‍රබලතාවය වෙනස් වෙන්නේ නැහැ. චුම්බක ක්ෂේත්‍රය වෙනස් නොකර AB හරහා ධාරාව 2i දක්වා වැඩි කිරීම. හරි. x අවස්ථාවේ වෙලා තියෙනවලු චුම්බක ක්ෂේත්‍රය වෙනස් කරලා නැහැ. ඒ කියන්නේ b වෙනස් වෙලා නැහැ. හරිද? b වෙනස් වෙන්නේ නැහැ. b වෙනස් වෙලා නැහැ. AB හරහා ධාරාව 2i දක්වා වැඩි කරලා තියෙනවා. 2i. එතකොට බලය අනුලෝම සමානුපාතික වෙනවා කියවම මොකද? i. එතකොට බලය වැඩි i වැඩි වෙද්දී බලයක් මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට බලය වැඩි වෙලා තියෙනවා. ක්‍රියා කරන චුම්බක බල පිළිබඳව කුමන ප්‍රකාශ වෙන්නේ? සත්‍ය වෙන්නේ කියන්නේ. එතකොට බලය 2i වෙද්දී මෙතන බලය වැඩි වෙනවා. අනුලෝම සමානුපාතිකයි නම් මේකත් දෙගුණයකින් වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ මේකත් 2i වෙන්න ඕන. මේක 2i වෙන්නේ. හරිද? y අවස්ථාවේ බලමු. මේක x අවස්ථාව y වලදී බලමු. y අවස්ථාවේ කියන්නේ AB හරහා ධාරාව I ලෙස තබා. AB හරහා ධාරාව අපි තියනවලු I විදිහට. තබා චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය අඩු වෙනවා. ධාරාව වෙනස් කරන්නේ නැහැ මේ අවස්ථාවේදී. චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය අඩු කරනවා. يعني B අඩු කරනවා. F මේක ගන්න F අනුලෝම සමානුපාතික වෙනවා කියලා කිව්වොත් B ට. එතකොට F අඩු වෙද්දී B අඩු වෙද්දී චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව අඩු වෙද්දීකොටම F ක්‍රියාත්මක කරන බලය අඩු වෙනවා. ක්‍රියාත්මක කරන බලය අඩු වෙනවා. ඒ කියන්නේ අනුලෝම සමානුපාතික සම්බන්ධයක් නිසා. එතකොට මෙම අවස්ථා දෙකේදී AB මත ක්‍රියා කරන චුම්බක බල පිළිබඳ කුමන ප්‍රකාශයේ සත්‍ය වේද කියලා අහනවා. X අවස්ථාවේදී පමණක් චුම්බක බලය වැඩි වෙනවා. X වලදී චුම්බක බලය වැඩි වෙනවද? ඔව් වැඩි වෙනවා. නමුත් පමණක්ද කියන අපි දන්නේ නැහැ. හරිද? X වලදී චුම්බක බලය වැඩි වෙනවා. ඒක ඇත්ත. X වලදී විතරක්ද කියන්නේ තාම තීරණය කරන්න බෑ. හැබැයි Y වලදී අඩු වෙනවා. දෙවෙනි එක බලන්න. Y අවස්ථාවේදී පමණක් චුම්බක බලය වැඩි වෙනවා. Y අවස්ථාවේ චුම්බක බලය වැඩි වෙනවද? නෑ අඩු වෙනවා. එතකොට ඒක වැරදි. 3 x හා y අවස්ථා දෙකේදීම චුම්බක බලය වැඩි වෙනවා. x හා y අවස්ථා දෙකේදීම චුම්බක බලය වැඩි වෙනවද? නැහැ. මෙයාගේ වැඩි වෙනවා, මෙයාගේ අඩු වෙනවා. x හා y අවස්ථා දෙකේදීම චුම්බක බලය අඩු වෙයි. දෙකේදීම අඩු වෙන්නේ නැහැ නේ. මෙයාගේ වැඩි වෙනවා, අරයාගේ අඩු වෙනවා. ඒකින්ද එකක් වැරදි. එතකොට එක තමයි පිළිතුර x අවස්ථාවේදී පමණක් චුම්බක බලය වැඩි වෙනවා. x අවස්ථාවේදී විතරයි චුම්බක බලය වැඩි වෙන්නේ. හරි. එතකොට පිළිතුර 39 වෙනි පිළිතුරංක 1. 39ට පිළිතුරංක 1. මේක ලියා ගන්න. මේ සූත්‍රය නම් ඔයගොල්ලෝ අදාළ නැහැ. නමුත් මතක හිටින්න පහසුවක් වෙයි කියලා මම හිතනවා. ලියා ගන්න මේක. මේක x අවස්ථාවක y අවස්ථාව. මෙන්න මේක ලියා ගන්න. මේ කොටසයි ඔන්න රූපෙත් හඳ ගන්න අර ටික ගන්න ඕනේ. එතකොට චුම්බක ක්ෂේත්‍රයක තමන් ලද ධාරාව ගෙන යන සන්නායකයක චුම්බක බලය එහෙම නැත්නම් ධාරාව ගෙන යන සන්නායකයක් මත ක්‍රියා කරන මොකක්ද ක්‍රියාත්මක කරන චුම්බක බලය පිළිබඳ බලයට බලපාන සාධක තුනයි. චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය, ධාරාව සහ සන්නායකයේ දිග. හරි අපි යන් 40 වෙනි එකට 40
40 කියන්නේ පහතදී ඇති කාර්ය සලකන්න. කාර්ය සලකන්නලු A දීලා තිනවා ආහාර සැතපුම අවම කිරීම, B දීලා තිනවා ශක්තිය කළමනාකරණය කිරීම, C දීලා තිනවා පාරම්පරික දැනුම සහ තාක්ෂණය භාවිතා කිරීම. එතකොට ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය උදෙසා වැදගත් වෙන කාර්ය වන්නේ කුමක්ද කියලා අහන්නේ. තිරසාර සංවර්ධනය. බලමු එකින් එකට අරගෙන. ආහාර සැතපුම අවම කරනවා කියන්නේ තිරසාර සංවර්ධනයට ඒක රුකුලක්. ඇත්තටම කිව්වොත් රුකුලක් සංවර්ධනය. B ශක්තිය කළමනාකරණය කිරීම. ශක්තිය කළමනාකරණය කරනවා කියන්නේ ශක්තිය නිසි තැනට නිසි විදිහට යොදන එක සහ අපතේ යෑම අවම කරන එක. හරි. එතකොට ඒකත් තිරසාර සංවර්ධනයට මොකද? රුකුලක්. C පාරම්පරික දැනුම සහ තාක්ෂණය භාවිතා කිරීම. පාරම්පරික දැනුමයි තාක්ෂණය භාවිතා කරනවා කියන්නේ පාරම්පරික දැනුම කියන්නේ ඉස්සර උතුම් නීති පාවිච්චි කරපු දැනුමයි තාක්ෂණය එකතු කරනවා. අපිට එතකොට දෙකෙන්ම හොඳ ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. එතකොට මේ කියන ඔක්කොම ටික තිරසාර සංවර්ධනයට උපකාරී වෙනවා. පිළිතුරු අංක 4 ABC සියල්ලම සත්‍යයි. 40ට 4. 40ට 4. 40ට 4. 40ට 4. හරි. අදට පේපර් එක ඉවරයි. මේ කතා කරේ 2017 පළවෙනි කොටස. අපි ඊළඟ සතියේ ඒ කියන්නේ ඊළඟ සතියේ සෙනසුරාදා නෙමෙයි ඉරිදා මේ වෙලාවටම උදේ 8 ඉඳන් 10 වෙනකම් මේක දෙවෙනි කොටස සාකච්ඡා කරනවා. ඒකටත් ඔයගොල්ලෝ එකතු වෙන්න කියලා කියනවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ දවස්වල පාඩම් කරද්දී WhatsApp group එකට message එකක් දාන්න මම එතකොට WhatsApp group එකට නම් දාන්න බෑ. මගේ නම්බර් එකට message එකක් දාන්න. එතකොට මම ඒ ප්‍රශ්න ගැන සලකලා බලන්න. හරි. අදට අපි ක්ලාස් එක නවත්තනවා.